සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. අද අපි තවදුරටත් මේ මාතෘකාවම කතා කරන්න හිතුවා. මොකද අපි පාසල් යන අවදියේ ඉඳන්ම ඉගෙන ගන්න මස් මාංශ ඕනෙමයි වගේ එකක්. ඒ වගේම අපි දැන් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් සමහර වෙලාවට අවුරුදු 50 60 එයා නිර්මාංශ ආහාරයක් ගන්න. ඒ මොහොතේදී මොග්ලොබින් අඩු එකක් හරි මොන හරි ගැටලුවක් දැක්කහම ඒ වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ මස් මාංශ ගන්න ඕනි කියලා. හැබැයි අවුරුදු 50ක් 60ක් ඉතකන් ඉන්න රෝගියෝ හිටියා. ඉතින් මේ හින්දා තවදුරටත් අපි කතා කරන්න හිතුවා මේ ගැන. දැනට අපි කතා කරා මස් මාළු බිත්තර එක එක ගත්තහමත් හැදෙන රෝග පිළිබඳව. ඒ කියන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග, පිළිකා මේවා විද්‍යාත්මකව ඔප්පු කරපු සාක්ෂි පෙන්වනවා. ඒවත් ගාගෙම බටහිර පෝෂණ වෛද්‍ය විද්‍යාවේ ගත්තහම දැන් එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් වල දැන් අවුරුදු ගාණක් තිස්සේ වෛද්‍යවරු නොවන පෝෂණ වේදීන් කරනවා. ඒගොල්ලන් පරිශීලනය කරන පොත් ගිය සැරේ අපි උදාහරණ නැතුව පෙන්නුවා. ටෙක්ස්ට් බුක් ඔෆ් ඔක්ස්ෆර්ඩ් ටෙක්ස්ට් බුක් එක. එතකොට ඇමරිකාවේ වෛද්‍යවරුන්ට ලියපු හෑන්ඩ් බුක් එකක් තියෙනවා. ඒක ලියලා තියෙන කමිටි එකකින්. මේ හැම එකම නිර්මාංශ ආහාරයේ වැදගත්කමක් දක්වලා තියෙනවා. තව දුරටත් අපි මේ ගැන කතා කරන්න හිතුවා. අපේ ඉතිහාසය ගත්තොත් අපි දන්නවා ඉතිහාසයේ හිටිය නිරෝගී ජාතියක්. එතකොට මේ ඒ නිරෝගී ජාතියේ ආහාරය මොකක්ද? ඒක වැදගත් නේද? අපි කතා කරන එක. මොකද වැවක් දාගබක් හදන්න පුළුවන් කමක් නැහැ නේ රෝගී ජනතාවක් හිටියනම්. ඒ හින්දා අපි ඒක හොයන්න ඕනේ ඒගොල්ලන්ගේ ආහාරය. දැන් මම ආහාර පිළිබඳ පශ්චාත්තුපාදී දෙකක් හැදෑරුවත් අපේ පාරම්පරික ආහාරය ගැන ඉගැන්වුවේ නැහැ. ඒකට හේතුව අපේ ඉන්න විද්වතුන් අපේ පාරම්පරික ආහාරය මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් මට ඒක මම හෙළසුවේට සම්බන්ධ වුණේ මේ ආහාරය මොකක්ද කියන නිවැරදි ආහාරය මොකක්ද කියලා ඉගෙන ගන්න අවශ්‍ය වුණේ. හින්දා ඉතින් ප්‍රියන්ත සේනානායක මහත්මිය හරහා තමයි මම ඉගෙන ගත්තේ අපේ පාරම්පරික ආහාරය මොකක්ද. ඒක ගත්තහම කොහොමද නිරෝගී වෙන්නේ කියලා. ඒ හින්දා අපි ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා සාක්ෂි ඇතුව. ඒක එක්කම තව වැදගත් මාතෘකාවක් තමයි දැන් බෝ නොවන රෝගන දියවැඩිය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් පිළිකා. එතකොට මේ හැදෙන්න මස් මාළු විතර හේතු වෙනා වගේම ඊළඟට බෝ වන ලෙඩ එක්ක කොහොමද තියෙන සම්බන්ධ කියලා බැලුවා. දැන් මම අධ්‍යයනය කරා පරීක්ෂණ වාර්තා මෑත භාගයේදී තියෙන ඒවා. දැන් අපි පාසලේදීත් ඉගෙන ගන්නවා එළවලු පලා පළතුරු කියන්නේ ආරක්ෂක ආහාර කියලා. ඇයි ආරක්ෂක ආහාර කියලා ගන්නේ ටික? ප්‍රධානවම අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන හින්දා තමයි ආරක්ෂක ආහාර කියන්නේ. ඉතින් ඒ කියන්නේ වෙජිටේරියන් ඩයට් එකේ ඉන්න කෙනෙක්ගේ ඇඟට ඕනේ ශාක පෝෂක අපි කියන ෆයිටෝකෙමිකල්ස් කියලා. ඒ වගේම විසයින් කරන්න උදව් වෙන සංයෝග ඇන්ටිඔක්සිඩන්ට් විෂ සංයෝග විසනසන සංයෝග. ඒ කියන්නේ ෆයිටෝකෙමිකල්ස් ඇන්ටිඔක්සිඩන්ට්ස් ඇත්තටම ශාක වල තියෙන්නේ. ඒක ෆයිටෝකෙමිකල්ස් විදියට සමහර කාණ්ඩගත කරනවා. දැන් මේවා ලැබෙනකොට ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි වෙනවා. හැබැයි වර්තමාන පරීක්ෂණ අනුව ශාක භක්ෂක මාංශ භක්ෂක ගත්තයි කියලා ලොකු වෙනසක් නැහැ කියලා වාර්තා වෙනවා. ඒකට හේතුව විදිහට විද්වත්තු සඳහන් කරන්නේ ශාකමය ආහාරයක් ගත්තත් ඒකේ තියෙන සූත්‍ර පෝෂක ඌනතාවක්. දැන් ගිය සැරේ නිර්මාංශක කෙනෙක් කතා කරා යකඩ අඩු වෙලා හිමොග්ලොබින් අඩු වෙච්ච සිද්ධියක්. ඉතින් ඒ වගේ හේතු හින්දා අර ශාකමය ආහාරයක් ගත්තාම වෙන වාසිය නොලැබිය. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය උපරිමයි වෙජිටේරියන් ඩයට්. හැබැයි එතන ගැටලුවක් වෙන්නේ අවශ්‍ය සූත්‍ර පෝෂක ටික නොලැබීම. ඉතින් අපි ඇයි ඒ සූත්‍ර පෝෂක ටික මේ ශාක ආහාර හරහා නොලැබෙන්නේ? ඒ ගැනත් අපි අද කතා කරන්න හිතුවා. ඒතකොට ඉතිහාසය සහ සූත්‍ර පෝෂක ගුණතා. ඒතකොට අපි වගා කරලා වියදම් කරලානේ ගෙදරට ගේන්නේ. අපි ලොකු වියදමක් ආහාර වලට දරනවා. ඒ වියදම් කරලා ගෙනල්ලා මහන්සි වෙලා උයලා බඩ පිරෙන්න කෑවට අවශ්‍ය සූත්‍ර පෝෂක ටික හම්බෙන්නේ. ඒ හින්දා තමයි අද ගියාම යකඩ පෙති, ෆෝලික් ඇසිඩ් පෙති, විටමින්, කාංජලවන සිරප් අපිට ගන්න වෙලා තියෙනවා. අය අපි කෑවා. එතකොට මේක ඉතිහාසයේ තිබුණ නැහැනේ. ඉතිහාසයේ අම්මලා ළමයි දරු
ඕ 10 12 ඇදුවා. හැබැයි යකඩ පෙති ගත්තේ නැහැනේ. එතකොට අපි දැන් කතා කරන්න හිතුවාද මොක මේ මෙච්චර අපි වේදන් කරලා මහන්සියෙන් හදාගන්න ආහාර වේලේ ඇයි සුද්ධ පෝෂක උණතාවක් තියෙන කියලා. එතෙන්දී හෙළසුවේ නිලවැදකම ගත්තාම එතන ගොවිතැන සහ වෙදකම ආධ්‍යාත්මික වැඩසටහන් ඔක්කොම එකට යන තැනක්නේ. එතෙන්දී හෙළ නිලවැදකමට අනුව මේ පෝෂණය පටන් ගන්න කැම පිඟානේ නෙමෙයි. ඒක පටන් ගන්නේ වගාව ගොවිතැනේ. එතකොට අපි ගන්න ආහාරයේ ඒ ශාකවලට අවශ්‍ය පෝෂණය හම්බ වුණොත් තමයි ඒ ශාකවල අපිට අවශ්‍ය සුද්ධ පෝෂක ටික හැදෙන්නේ. තන්තු ටික හැදෙන්නේ. එතකොට මේක දැන් කෘමි පරාගණයත් වැදගත් වෙනවා. එතකොට පසේ පෝෂණය ශාකයට ලැබෙන්න. එතකොට පසේ පෝෂණය නැත්නම් එහෙම නැත්නම් පසෙන් ශාකයට පෝෂණය හම්බෙන්නේ නැත්නම් මේ සුද්ධ පෝෂක ශාකයට හම්බෙන්නේ නැහැ. හින්දා නියමම විදිහට ශාකයේ පෝෂණය හැදෙන්න ඕන විදිය කතා කරන්න හිතුවා. මේ ටික තමයි අද විශේෂයෙන්ම අපි කතා කරන්න හිතුවේ. දැනට කලින් වැඩසටහන් වලට සහභාගී නොවි අලුතෙන් සහභාගී වෙච්ච අය ඉන්නවද? අපිට ඒගොල්ලෝ ගැන දැනගන්න පුළුවන් විදියක් තියෙනවද? අලුත් අය ගැන chat box එකට දාන්න කිව්වනම් හරි කවුරු ඉන්නවද? ඔව් ඒ වගේම දැනට අපි කතා කරපු දේවල් වල ගැටලු මොන හරි තියෙනවද කතා කරන්න? ඔව් ඒකත් අපි chat box එකට දාන්න කියමු නේද? ඔව් එතකොට ඒ ටික ගන්න. message කරන්න පුළුවන් කට්ටියට. සමහරට ඒගොල්ලෝ නොදැනින්න පුළුවන් අපි මොනවද කතා කරේ කියලා. අපි අවස්ථාව දෙමු පොඩ්ඩක් ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. ඔව් chat එකට දාන්න පුළුවන්. මොකද ප්‍රශ්න නැති පාඩයි තියෙන්නේ. දැන් අපි එහෙනම් දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ගැන කතා කරමු. අපි ප්‍රසන්ටේෂන් එක ගමුද? හිස්ට්‍රි එක ගන්නකො. හිස්ට්‍රි ටික ගන්න. දැන් එදා හෙළදිව කියන පරිවර්තනය දීලා තියෙන රොබර්ට් නොක්ස් කියන ඉංග්‍රීසි ජාතිකයා. මේ ඉංග්‍රීසි ජාතිකයා 1600 ඉඳන් අවුරුදු 19ක් අපේ රටේ ජීවත් වෙනවා. සාමාන්‍ය මිනිස්සු එක්ක. එතකොට මේ රොබර්ට් නොක්ස් අවුරුදු 19ක් සිරකාරයෙක් විදියට හිටියා කියන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක. රටින් ඒ කියන්නේ හිර කූඩුවක හිටිය කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ එංගලන්තයට ගියාට පස්සේ තමයි එදා හෙළදිව එක කියන එකේ පරිවර්තනය තමයි එදා හෙළදිව ඒකේ පොත ලියන්නේ. and historical relation of the island of Ceylon කියලා මේ රොබර්ට් නොක්ස් කියනවා එයාගේ පොතේ මේ වයස අවුරුදු 80 දිත් සිංහලය නිරෝගී ජාතියක් කියලා. කියන අවුරුදු 80ක් වුණත් කිසිම ලෙඩක් නැහැ. ක්‍රියාශීලී ගොවිතැන් කරන්න පුළුවන්. අන්න එහෙම ජාතියක් විදිහට තමයි රොබර්ට් නොක්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට ඉතිහාසය හොයනකොට හම්බෙච්ච තව වැදගත් මූලාශ්‍රයක් තමයි ලෝකයේ පළවෙනි විශ්වකෝෂය විදිහට සැලකෙන Naturalis Historia කියන එන්සයික්ලෝපීඩියා එක. කියන්නේ විශ්වකෝෂයක් මේක. මේකේ 24 වෙනි පරිච්ඡේදයේ තෙප්‍රොපේන් කියන රට ගැන සඳහන් කරන්නේ. මේක ලියලා තියෙන්නේ අවුරුදු 77 79 කාලේ.
කියන්නේ පළවෙනි සියවසේදී අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේදී ඒකේ ඒ පරිච්ඡේදය අවසන් කරන්නේ these people look upon a 100 year as a comparatively short life. ඒ කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු අවුරුදු 100න් මැරුණොත් ඒ අකල් මරණයක් විදිහට තමයි මරණය හඳුන්වලා දීලා තියෙන්නේ. Thus much have we learned respecting reprobate. يعني අපි මේ රටේ ඉන්න මිනිස්සුන්ට ගරු කරලා ඒ මිනිස්සුන්ගේ තාක්ෂණය ගන්න ඕනේ කියන එක ඒ පරිච්ඡේදය අවසන් කරනකොට සඳහන් කරලා තියෙනවා. මේක net එකෙන් download කරගන්න පුළුවන් මේ අවශ්‍ය කෙනෙකුට. එතකොට අපි පාසලේදී ඉතිහාසය ඉගෙන ගන්නකොට මේ බටහිර ජාතීන් රෝවල් නැව කොනාටුවට අහු වෙලා අපේ රටට ආවයි කිව්වට ඊට වැඩිය ලොකු ඉතිහාසයක් තියෙනවා. දැන් මේ පොත් පරිශීලනය කරනකොට තමයි මේ ටික හම්බුනේ. අපි අවුරුදු 120ක් විතර ඒ කාලේ ජීවත් වෙලා තියෙනවා. මේ ඒකම සංසන්දනය කරනකොට යුරෝපයේ රටවල් වල ආයුෂ ගොඩක් අඩුයි. මේක ડોક્ટર දහනායක තමයි අතන සංසන්දනය කරලා ගත්තේ. එතුමා විස්තර කරයි මේ ගැන history. Okay, ini ගැන Robert Knox ගැන කිව්වා. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. මම වෛද්‍ය ප්‍රමුද දහනායක. අර වෛද්‍ය සුජීවා මහත්මිය ඉස්සෙල්ලා කිව්වනේ අර ප්ලීනි කියන දාර්ශනිකයා ලංකාව දිහා දැක්ක විදිය. කියන්නේ එතෙන්දී තියෙන විශේෂත්වය තමයි අපිට පහුගිය කාලේ තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි මේ බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය නිසා තමයි මිනිස්සු වැඩි ආයුෂක් විඳින්න කියන මතයක් පහුගිය කාලෙම ගොඩනැගිලා තිබුණා. ඒක තමයි අපිට වෛද්‍ය විද්‍යාලවලදී ඉගෙනුවෙත් වෙනත් ආයතනවල උගන්වන්නෙත් ඒ විදියයි හෙද විද්‍යාලය උගන්වන්නෙත් ඒ විදියයි අපේ සමස්ත ශිෂ්ටාචාරයම ගත්තොත් අපේ ඉතිහාසයේම අපි වැඩි ආයුෂක් විඳින්නේ මේ වර්තමානයේ කියලා තමයි අපිට ඉගෙනුවේ. නමුත් ඇත්තටම මේ සාධක අපි ගත්තොත් ඇත්තටම මෙහෙරසුවේ ප්‍රියන්තා සේනානායක මහත්මිය විශේෂයෙන් සඳහන් කරා ඇත්තටම අපි නිකන් ජනවහරේ අපි අහලා තියෙනවා අපි අවුරුදු 120ක් ආයුෂ වින්ද කියලා.
120ට මේ 220ක් ආයිබෝ වේවා කියලා අපි මේ ආයිබෝ වේවා කියන වචනය තුලම අපි නොඑක් භාවිතාවන් දැකලා තියෙනවා. හැබැයි මේ සියලු දේ අපිට ලිඛිතව ඔප්පු කරන්න සාධක තිබුණේ නැහැ මේ තාක්. ඉතින් ඒ තියෙන ප්‍රශ්න තමයි මේ ඕන දැන් අද ඉන්න සමාජය මේ හැම දෙයක්ම පිළිගන්නේ ලිඛිතව ඉදිරිපත් කරොත් විතරයි. රිසර්ච් එවිඩන්ස් එකක් විදියට හරි එහෙම නැත්නම් ඓතිහාසික ග්‍රන්ථයක සඳහන් වෙච්ච දෙයක් හරි තමයි මිනිස්සු පිළිගන්න පෙළඹිලා ඉන්නේ. නමුත් බොහෝ අපේ ඉතිහාසයේ අනවිභවනීයත්වය ගැන ලියවිච්ච බොහෝ ලේඛන අද වෙනකොට යටත් විස්තවාදීන් විසින් හා ඒ යටත් විස්තවාදී අනුගමනය කරන ශ්‍රී ලාංකීය කළුසුද්දන් විසින් විනාශ කරලා තියෙනවා. ඒ වගේම අපේ යටත් විස්තවාදයේ තිබිච්ච ඒ අනවිභවනීයත්වය ඔප්පු කරන්න තියෙන සාධක ඓතිහාසික සාධක ලිඛිත සාක්ෂි වේවා ඒ සියල්ලම අද බටහිර රටවල් වලට ගෙනහිල්ලා ඒ රටවල් වල කෞතුකාගාරවල විශ්වවිද්‍යාලවල ඒවා හංගලා තැන්පත් කරලා තියෙනවා. ඉතින් මේ බව බොහෝ තැන්වල අපිට සඳහන් වෙලා තියෙනවා. නමුත් තවමත් අපිට ඉතුරු වෙලා තියෙනවා අපේ මේ ආයුෂ ගැන අවුරුදු 120ක් අපි ආයු වින්දාද කියන කාරණය ගැන අපිට සාක්ෂි තාමත් ඉතුරු වෙලා තියෙනවා. දැන් ලෝකේ පළවෙනි විශ්වකෝෂය ලියපු දාර්ශනිකයෙක් තමයි ප්ලීනි කියන්නේ. ඒ දාර්ශනිකය සඳහන් කරපු විදිහට මේ ඒ ලංකාවට වෙනම පරිච්ඡේදයක් ටැප්‍රොබේන් කියලා වෙන් කරලා තියෙනවා. ඒ ලෝකේ පළවෙනි විශ්වකෝෂය. ඒ සඳහන් කළ ඒ විශ්වකෝෂය රචනා කරලා තියෙන මේ ප්ලීනි කියන රෝම දාර්ශනිකයා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ. අද අපි ක්‍රිස්තු වර්ෂ 2020 දී ඉන්නේ. මේට අවුරුදු 2019කට ඉහත ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ තමයි මේ ලෝකේ පළවෙනි විශ්වකෝෂය රචනා වෙන්නේ. ඉතින් මේ පළවෙනි විශ්වකෝෂයේ අපේ රටට වෙනම ඒ කියන්නේ අපි මේ බටහිර විද්‍යාවක් බිහි වෙන්නේ. බටහිර විද්‍යාව කියන එක බිහි වෙන්නේ 1600 ගණන් වල. ඒතකොට ඊට කලින් එතකොට 16 වෙනි සතවර්ෂයේ බටහිර විද්‍යාව බිහි වෙනකොට ඊටත් ඈත යුගයේ ඒ කියන්නේ පළවෙනි සතවර්ෂය වෙනකොට අපේ රටේ මිනිස්සු අපේ රට වෙනුවෙන් මේ තැප්‍රොබේන් වාසීන් වෙනුවෙන් අපේ රට තැප්‍රොබේන් කියලා දා හැඳින්වුවේ මේ තම්බපණි එහෙම නැත්නම් තැප්‍රොබේන් කියන මේ අපේ රට විශ්වවර්ෂ පළවෙනි සියවසේ රෝම දාර්ශනිකයන් යුරෝපීය දාර්ශනිකයන්ගේ ලොකු අවධානයකට පාත්‍ර වෙච්ච රටක්. ඒක ඔප්පු කරන්න පුළුවන් සාධකයක් තමයි මේ පළවෙනි විශ්වකෝෂයේම එක චැප්ටර් එකක්. එහෙම නැත්නම් පරිච්ඡේදයක් 22 වෙනි කියන පරිච්ඡේදය වෙන් කරලා තියෙනවා අපේ රට වෙනුවෙන් තැප්‍රොබේන් කියලා කියන්නේ. ඒතකොට ඒ තැප්‍රොබේන් ඒ පරිච්ඡේදයේ බොහොම සඳහන් කරලා තියෙනවා අවසාන වාක්‍ය යුගලය. ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරන්න තමයි මම මේ ස්ලයිඩ් එකේ යට මේක කියලා තියෙන්නේ. These people look upon 100 years as a comparatively short life. Thus much have we learned respecting තැප්‍රොබේන්. ඒ කියන්නේ මේ අපි මේ තැප්‍රොබේන් වාසීන්ට ගෞරව කරන්න ඕන. දැන් බලන්න යුරෝපීය ජාතිකයෙක් වුණත් කියනවා මේ ඈත රටේ මිනිස්සුන්ට අපි ගෞරව කරන්න ඕන කියලා. මොකද ඒ අය අවුරුදු 100ක් දිහා බලන්නේ කෙටි ආයුෂක් විදියට. කියන අවුරුදු 100න් මැරෙනගෙන අකාලේ මැරෙන කාලයක් අපේ රටේ තියෙනවා කියන එක තමයි තැප්‍රොබේන් ඒ ප්ලීනි කියන දාර්ශනිකයා බොහොම පුදුමෙන් අපේ රටට ගෞරව කරන්න ඕන කියන කාරණයක් එක්ක මතු කරන්නේ. එතකොට ඒ අයට ඒක පුදුමයක්. අපි අවුරුදු 100 අවුරුදු අවම ආයුෂක් විදිහට කියන අඩු ආයුෂක් විදිහට අවුරුදු 100න් මැරෙනගෙන අකල් මරණයක් විදිහට සලකන කාලයක් අපිට තිබුණා. ඉතින් ඒ දිහා හරි පුදුමෙන් බලනවා. හේතුව තමයි අපි ඒ බව අධ්‍යයනය කරාන් පස්සේ අපි දැක්කා එවකට රෝම වැසියෙක්ගේ ආයුෂ එතන සඳහන් කරන එවකට රෝම වැසියෙක්ගේ ආයුෂ අවුරුදු 35 40 අතර තමයි තියෙන්නේ. දැන් විවිධ සංග්‍රහ ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා මේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ 16 වෙනි සියවස දක්වා මේ කාල පරිච්ඡේදය තුළ රෝම සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආයුෂ අවුරුදු 35ට 40ට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලවකවානුක තමයි මේ රෝම දාර්ශනිකය දකින්න ශ්‍රී ලංකාවේ මිනිස්සු අවුරුදු 120ක් ජීවත් වෙනවා. එතකොට අපි සාමාන්‍ය රෝම වැසියෙක්ගේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ට වඩා 3 ගුණයක ආයුෂක් වළඳපු ජාතියක් විදිහට අපි ඒ ඉතිහාසයේ අනබිභවනීයත්වය ඔප්පු කරන සාධකයක් විදිහට තමයි මෙන්න මේ විශ්වකෝෂය අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ලෝකේ පළවෙනි විශ්වකෝෂය සටහන් කරපු මේ දාර්ශනිකයාගේ ලියවිලි. ඉතින් කොහොම වුණත් අපි ඒ යුරෝපියන් එහෙම නැත්නම් සුද්ධ අවුරුදු 35 දී මැරෙනකොට අපි අවුරුදු 120ක් ආයු වින්දා. ඉතින් මෙන්න මේ ඉතිහාසය මෙහි තියෙන විශේෂත්වය තමයි මේ ඉතිහාසය අපිට ඉස්කෝලවල උගන්වන්නේ නැහැ. මේ ඉතිහාසය ඉතිහාසඥයන්වත් දන්නේ නැද්ද කියලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ ඉතිහාස උගන්වන ගුරුවරු දන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ සමස්ත මේ වගේ මේ සුවිශේෂ කාරණා අපේ ඉතිහාසයෙන් වසන් කරලා තියෙනවා. ඒකින්ද අපි උනත් ඉතිහාසයෙන් කොන්දපණ ඇති ජාතියක් විදිහට විශ්වාස කරන අපි උනත් මැලි වෙන කාලයක් තිබුණා ඒ කාලේ.
නමුත් මේ සාධක මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ මේ අපි ඉතාමත් පරිශ්‍රමයෙන් මේවා හොයලා මේක සමාජගත කරන්න අදහස් කරේ අපේ ඉතිහාසයේ වශයෙන් අපි කල්ලතෝනි වශයෙන් මේ ඉතිහාසයක් දන්නේ නැති මිනිස්සු විදිහට අපි ඉතාමත් අඩු දැනුමකින් යුක්ත වෙන හින්දා මේක අර රෝමා වැඩිපුර ඉන්නවා කියන එක අඩුවෙන් ඉන්නවා කියන එක රිෆරන්ස් ටික නේ කියන්නේ ඒක මම ඉස්සරහට කියනකොට ඔයා කියනකොට මම සම්බන්ධව කියන්න එතකොට හරි ඉස්සරහට නැත්නම් මේක ආපහු මොකද මේ ප්‍රසන්ටේෂන් එකේ සමහර ස්ලයිඩ් දෙක තුනක් අඩුයි මම ඒක ડોક્ટર බටකොට ප්‍රසන්ට් කරන වෙලාවට කියන්නම් ආපහු සමා වෙන්න ඒ සම්බන්ධයෙන් කොහොම වුණත් අපි ඊළඟට තවත් කාරණයක් තමයි මම හිතන්නේ මේ අද වෙනකම් මම හිතන්නේ Zoom conference තුනක විතර කතා කරේ ડોક્ટર බටකොට ડોક્ટર සුජීව මේ නිර්මාංශ ආහාර රටාව සහ මාංශ ආහාර රටාව ගැන සංසන්දනයක් කරමින් කතා කරනවා. ඉතින් මෙහිදී විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන කාරණයක් තියෙනවා. එතෙන්දී අපි අතීතේ අපේ ඉතිහාසයේ අපි කොච්චර මිනිස්සු ජීවත් වුණාද කියන කාරණේ අපි ගත්තොත් මේ එමර්සන් ටැනන් කියන අපේ 1860 කාල පරිච්ඡේදයේ ජීවත් වෙච්ච මේ අපේ යටත් වෙච්ච යුගයේ පස්වන යටත් විස්තර ලේකම්වරයා එමර්සන් ටැනන්ට් ඒ තැනත්ත කියලා තිනවා අපේ රටේ ඒ එවකට තිබිච්ච අපේ රටේ ඓතිහාසික මූලාශ්‍රය අධ්‍යයනය කළා. ඒ වගේම එවකට තිබිච්ච නටබුන් අධ්‍යයනය කළා. කැඩී බිඳිච්චගේ වැව් විහෙර විහාරස්ථාන දිහා බලලා එයා නිගමනයක් කරනවා මීට කලින් අපේ රටේ අද ඉන්නවට වැඩිය 10 ගුණයක්වත් සෙනග ඉන්නේ නැති කියලා. ඒ කියන්නේ මේ යුරෝපීය යටත් විස්තර යුගයේ ඉන්න ජනගහනය ගැන කතා කරලා තමයි අද අපි තීරණ ගන්නෙ. නමුත් ඒ යුරෝපීය දාර්ශනිකයා මේ යුරෝපීය යටත් විස්තර ලේකම්වරයාම කියනවා එයා ජීවත් වෙච්ච මේ 1860 දී ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වඩා 10 ගුණයක මිනිස්සු ප්‍රමාණයක් ඊට කලින් අපේ රටේ අනබිබවනීය යුගයේ ජීවත් වෙන්නේ නැති කියලා. ඒ සෞභාග්‍යමත් අතීතයේ මේ වගේ 10 ගුණයක්වත් වැඩිපුර මිනිස්සු ඉන්නේ නැති කියලා එයා හිතන සාක්ෂි තියෙනවා. ඉතින් මේ වගේ අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් අපේ ජනගහනය සම්බන්ධයෙන් වැදගත් මූලාශ්‍ර තියෙනවා. ඒ වගේම පූජාවලිය කියන ඓතිහාසික ග්‍රන්ථය ඉතා වැදගත් අපිට. මොකද මේ පූජාවලිය කියන ඓතිහාසික ග්‍රන්ථය අපේ ඉතිහාස පොතෙන් අයින් කරලා තියෙනවා. අපිට උගන්වන්නේ නැහැ. ඒ වගේම රාජ්‍යාවලිය කියන පොත මේ රාජ්‍ය තන්ත්‍රය කොහොමද පවත්වාගෙන ආවේ? ඒ විවිධ රජවරු කොහොමද රාජ්‍යත්වයට පත් වුනේ? ඒ රාජ්‍යත්වයේ මේ රාජ්‍යත්වයේ බවට පරිවර්තනය වෙමින් මේ තාක් අඛණ්ඩව ආවේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ලියවිච්ච රාජ්‍යාවලිය පොත ගත්තම මේවා ගැන අපිට උගන්වන්නේ නැහැ ඉතිහාසයේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පූජාවලිය කියන පොත අපි ගත්තොත් ඒ පොතේ සඳහන් කරලා තියෙනවා පරාක්‍රමබාහු හමුදාවේ. කියන්නේ 1170 වගේ ඈත යුගයේ හිටිය ක්‍රිස්තු වර්ෂ 1170 පරාක්‍රමබාහු රජතුමා මේ රටේ මහා පරාක්‍රමබාහු රජතුමා මේ රට රජ කරේ පොළොන්නරු යුගයේ. ඒ පොළොන්නරු යුගයේ පරාක්‍රමබාහු හමුදාවේ විතරක් ඉඳලා තියෙනවා 21,25,000ක් හමුදා සොල්දාදුවක්. දැන් ඒක ඉතාමත් වැදගත් සාක්ෂියක්. මේක ලිඛිත සාක්ෂියක්. කාටවත් මේක බොරු කියන්න බෑ. ඒ පූජාවලිය සඳහන් වෙච්ච ආකාරයට පරාක්‍රමබාහු හමුදාව විතරක් 21,25,000ක් ඉන්නවා කියන්නේ අදට සංසන්දනය කරොත් අද අපේ ත්‍රිවිධ හමුදාවෙම ඉන්නේ 8 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. සොල්දාදුවන් ප්‍රමාණයක් සමස්තය ගත්තා. නමුත් එදා පරාක්‍රමබාහු රජතුමා හමුදාවේ ඒ වගේ 3 ගුණයකට ආසන්න පිරිසක් අපේ රටේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේම 1300 වෙනකොට 14 ලක්ෂයක් හමුදාව ඉඳලා තියෙනවා රාජ්‍යාවලිය සඳහන් වෙන ආකාරයට. එතකොට මේ වගේ අපේ වැදගත් ඓතිහාසික සාක්ෂි තියෙනවා අපේ රටේ ඉතා විශාල ජනතාවක් ජීවත් වෙච්ච බවට. ඒ වගේම අපේ රටේ ඇත්තටම කොච්චර හිටියද කියලා මිනිස්සු ගැන සඳහන් වෙන්නේ නැහැ. එක්තරා සාක්ෂියක් මට හමු වුණා. අපේ රටේ කොච්චර අපේ රටේ සෞභාග්‍යමත් යුගයේ කොච්චර ජනතාවක් ජීවත් වුණාද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් පරාක්‍රමබාහු යුගයට ආසන්න යුගයක අපේ රටේ ඉඳලා තියෙනවා කෝටි 7.05ක ජනතාවක්.
එතකොට ඒක ඔප්පු කරන්න ලිඛිත සාක්ෂියකුත් අපිට ලැබුණා. මේක අපි අපේ ප්‍රියන්තා සේනානායක මහත්මියගේ මඟ පෙන්වීමත් එක්ක අපි හෙළසුවේ අපි ඓතිහාසික ග්‍රන්ථ පරිශීලනය කරන්න පටන් ගත්තා. ඒ පරිශීලනයත් එක්ක අපි දැක්කා ලංකාවෙන් ඓතිහාසික මූලාශ්‍ර ඉතා මැනවින් අධ්‍යයනය කරලා ලංකාව මොනෝග්‍රාෆ් එකක්. ඒ කියන්නේ එක්තරා කෘතියක් පළ කරලා තියෙනවා ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උමනාවකට. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1974 වර්ෂයේ නම් කරනවා ලෝක ජනගහන වර්ෂය විදිහට. ඒතර 1974 ලෝක ජනගහන වර්ෂයේදී මුළු රටවල් ඔක්කොම සමස්තය එකතු වෙලා තීරණය කරනවා ඉදිරියට මේ රටවල් වල ආර්ථිකය මොන විදියට අපි සකස් කරන්න ඕනද කියලා ලෝකයේ එක්සත් ජාතික සංවිධානයේ සමාජික රටවල් එකතු වෙලා සාකච්ඡා කරන කාලේ අපේ රටින් එක්සත් ජාතික සංවිධානය ඉල්ලීමක් කරනවා අපේ රටේ අතීතයේ ඉඳලා මේ දක්වා ජනගහනය ව්‍යාප්ත වෙච්ච ආකාරය පිළිබඳව ලියලෙවන්න කියලා. ඒ ඉල්ලීමට අපේ රටේ ජනසංඛ්‍යාන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කෘතියක් පළ කරන The Population of Sri Lanka කියලා. මේ දැක්වෙන්නේ ඒ කෘතිය ඇත්තටම. මම පෙන්නන පොයින්ට් එකකින් මේ තියෙන්නේ සමානයි. මම ඇරෝ එකකින් පෙන්නන්නේ ඒ කෘතිය The Population of Sri Lanka 1974 වර්ෂයේ තමයි සඳහන් කරලා තියෙන්නේ. මේක Director General of Census and Statistics. ඒ කියන්නේ එවකට සංඛ්‍යාලේඛන හා ජනසංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි අධ්‍යක්ෂවරයා තමයි මේකේ කර්තෘ විදියට ප්‍රධාන කර්තෘ විදියට ඉන්නේ. ඒ සඳහන් කරලා තියෙනවා ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය කළා තමයි මේක ලියන්නේ. There is no මේකේ ලියලා තියෙනවා there's no evidence of census having been taken during the time of Sinhalese kings. And the only direct reference to the population of Sri Lanka in Sinhalese kings has been traced to an ancient Ola manuscript of uncertain date said to have been kept in the temple town of Tissav in 7 Corles, and according to this manuscript the population of the island had been 70.5 million. ඒ කියන්නේ මිලියන 70.5. ඒ කියන්නේ කෝටි 7.05 යුගයක් අපේ රටේ සෞභාග්‍යමත් යුගයේ හිටියා කියලා තිසාව විහාර නගරේ තිබිච්ච පුස්කොළ පොතක සඳහන් වෙලා තියෙනවා. ඉතින් අද මේ පුස්කොළ පොත නැහැ. ඒ පුස්කොළ පොත විනාශ කරලා ඉවරයි. විනාශ කරේ නැත්නම් ඒ පුස්කොළ පොත් යටත් වෙච්ච රටවල් වලට ගෙනහිල්ලා ඒ රටවල් වල ඒවා හංගලා තියෙනවා. ඒකින්ද මේ පිළිබඳව අපිට ඔයගලන්ට පෙන්වන්න පුස්කොළ පොතක් නැතුණාට මේ පුස්කොළ පොතේ විස්තර මේ කෘතිය සඳහන් කරලා තියෙනවා. කෝටි 7.05ක් මිනිස්සු හිටියා කියලා. එතකොට අද ඉන්නේ කෝටි 2.2යි. ඉතින් ඒ වගේ තුන්ගුණයකට ආසන්න පිරිස තුන්ගුණයකට වැඩි පිරිසක් එදා අපේ රටේ ඉඳලා තිනෝ පරාක්‍රම බාහු හමුදා මේ පරාක්‍රම බාහු යුගයේ. ඉතින් ඒ පරාක්‍රම බාහු යුගයේ 21,25,000ක් ඒ හමුදා සොල්දාදුවන් හිටිය බවට සාධක තියෙනවා. ඉතින් මේ දෙක අතර මනා ගැළපීමක් තියෙන කොච්චර ජනසංඛ්‍යාවක් එදා හිටියද කියලා. එහෙනම් අදට වඩා මිනිස්සු එදා ජීවත් වුණා නිරෝගීව අවුරුදු 120ක් ආයුවන්ත මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් අපේ රටේ හිටියා. අද සියලු ශිෂ්ටාචාරය ඔක්කොම නටබුන් බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සුත් ඉතා විශාල ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හිතන්නේ අපි ඓතිහාසික සාක්ෂි එක ස්ලයිඩ් එකකට ගත්තොත් අපිට පේන්නේ 1170 පරාක්‍රම බාහු යුගයේ කෝටි 7ක් මිනිස්සු හිටියා. අපි 7.05 අයින් කරලා කෝටි 7ක් කියලා කියමුකෝ. එතකොට මේ කෝටි 7 කෝටි 2කට අඩු වෙනවා 1410 වෙනකොට. එමර්සන් ටැනන්ට් කියනවා මේ කෝටි 2ක් ඉන්නවා කියලා ඒ කාලේ වෙනකොට. අර 10 ගුණයක් මෙච්චර හිටියා කියලා අපි පසු උපකල්පනය කරා. ඒත් කෝටි 2කට මිනිස්සු අඩු වෙලා තියෙනවා. එතකොට මේ 1170 හිටපු කෝටි 7 1410 වෙනකොට කෝටි 2කට බැහැලා තියෙනවා. ඒක කොහොමද මෙහෙම උනේ? එතකොට මේ 1215 1255 අතර කාලය තුල අපේ රට මොකක්ද උනේ? අපේ රටේ මේතා ඉතිහාසයේ තිබිච්ච දරුණුතම යුද්ධය තමයි කාලිංග මාර්ග ආක්‍රමණය. ඒක පොළොන්නරු අනුරාධපුර ඉතිහාසයේ මකලා දාලා දඹදෙණිය දක්වා අපේ රජවරු පිටිපස්සට ගෙනාපු ඓතිහාසයේ තියෙන ලොකුම ජන සමූල ඝාතනය තමයි ඇත්තටම මේ කාලිංග මාර්ග ආක්‍රමණය. ඒතර කාලිංග මාර්ග ආක්‍රමණය නිසා අපේ රටට කෝටි 5ක් ජනතාව අහිමි වුණා.
කෝටි 5ක් ජනතාව අහිමි වුණා. කෝටි 7 කෝටි 2කට බැස්සා. ඒතකොට මේ වට සාක්ෂි තියෙනවා. ඒතකොට ලෙඩ වෙලා නෙවෙයි අපේ මිනිස්සු මැරලා තියෙන්නේ. මේ යුද්ධ වලින් ප්‍රාණ අපේ මේ අතීතයේ පැවති යුද්ධවල ප්‍රතිඵලයක් විදියට මිනිස්සු මරණයටපත් වීම නිසා තමයි මිනිස්සු අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග නිසා හෝ වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි මේ ආක්‍රමණිකයන් විසින් ඝාතනයට ලක් කිරීම සමූල ඝාතනය කිරීමෙන් තමයි මෙච්චර මිනිස්සු අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි බලමු 1410 ඉඳලා 1789 දැන් යුරෝපීය යටත් විශ්ව යුගයේ අපි කියනවා කෝටියකට නෙවෙයි ලක්ෂ 30කට 40කට මිනිස්සු අඩු වුණා කියලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් ඇයි එච්චර ප්‍රමාණයකට මිනිස්සු අඩු වෙන්නේ කියලා බැලුවම ඉතා පැහැදිලි 1505 දී යටත් විශ්වයක් බවට පත් වෙන පෘතුගීසීන් විසින් අපේ රට 1505න් පස්සේ මේ සුද්ධ විසින් අපිව තවදුරටත් මරණයටපත් කරනවා. මේ රෝග හින්දා නෙවෙයි මරණයටපත් කරනවා. ඉතා විශාල යුද්ධ ප්‍රමාණයක් කරහා විවිධ කැලණිකෝලාහල හරහා අපිව අපේ මිනිස්සු මේ යටත් යුද්ධකරණය තුළ මරණයටපත් කරන ඉතාමත් සාහසික විදියට. ඒක හින්දා ඒක අවසානයේ මේ ඉතාමත් අඩු ජන සංඛ්‍යාවක් බවට පත් වෙනවා. ඒක තවදුරටත් අඩු වෙනවා 1818 ඌවවෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ රටේ මිනිස්සු විතරක් නෙවෙයි අපේ රටේ ධාන්‍යාගාරات විනාශ කළා. ඉතින් මේ වෙනකොට මේ සියලු ජන සංඛ්‍යාව අඩු වෙන්නේ ලෙඩවීම නිසා නෙවෙයි රෝගාතුර වීම හින්දා නෙවෙයි. මොකද කෝටි 7ක් හිටපු මිනිස්සු හිටපු රටක ලෙඩ තියෙන විදියක් නැහැනේ. එහෙනම් මේ මිනිස්සු මරණයටපත් කරන්නේ කොහොමද? මේ එක සංග්‍රාම දියත් කළා හිතාමතා මිනිස්සු මරණයටපත් කරනවා. ඉතින් ඒකින්ද මේ රටේ මිනිස්සු ජන සංඛ්‍යාව අඩු උනේ මෙන්න මේ මරණයටපත් කිරීම නිසා, ඝාතනය කිරීම නිසා නිසා සෞඛ්‍ය ගැටලු හින්දා නෙවෙයි කියන එක මම හිතන්නේ අපි ලංකාවේ මිනිස්සු විදියට අපි කොන්ද පණ ඇදුව පිළිගන්න ඕන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඔබතුමාලා මේක අහනකොට ඔබතුමාගේ දරුවෝ මේ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉතිහාසයේ මේ කොටස අද පාසලේ උගන්වන්නේ නැහැ. අද අධ්‍යාපන ආයතන මේවා උගන්වන්නේ නැහැ. ඒ වගේම විෂය නිර්දේශ සකස් කරන්න තියෙන ආයතන අද විෂය නිර්දේශ වලට මේ ඉතිහාසය මේ කොටස් ඇතුල් කරන්නේ නැහැ. ඒතර මේ ඉතිහාසයේ කොන්ද කඩලා දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිවත් මේ දත්ත අපේ දරුවන්ට උගන්වන්න මම හිතන්නේ මහන්සි ගන්නවා නම් මේ වෙලාවේ ඉතාමත් ලොකු අධිෂ්ඨානයක් වෙයි. විශේෂයෙන්ම මම සංජය මහත්මයාගෙන් ඉල්ලනවා එතුමා මේ පිළිබඳව ඉතා වැදගත් කමක් එතුමාටත් තේරෙනවා. ඒ වගේම එතුමා මේ පිළිබඳව ගොඩාක් ඉහළින් වැඩ කරනවා. ඉතින් මේ දේශීයත්වය පිළිබඳව ඉතින් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ ඓතිහාසික කර්ම කාරණා අපි මේක ෂෙයා කරනකොට අපේ දරුවොත් එක්ක මේක ෂෙයා කරන්න පුරුදු වෙන අපේ දරුවන්ට මේක කියලා දෙන්න. ඉතින් මේකට පදනම තමයි මේ අපේ පාරම්පරික වී ඇතුළු මේ අපේ දේශීය ආහාරය. මම හිතන්නේ තව කාරණා කිහිපයක් ඉතුරු වෙනවා ડોક્ટર බටගොඩ කතාවෙන්. ඒ අතර ස්ලයිඩ් වලින් මම ඉතුරු කාරණා ටිකට ඔබ වෙත නැවත පිවිසෙන්නම්. ඒ වෙනකම් මම වෛද්‍ය බටගොඩ මහතාට ඔහුගේ ඉදිරිපත් කිරීම කරන්න මම මේ වෙලාවේ බාර දෙනවා. එහෙනම් කාටත් තෙරුවන් සරණයි. මම තව ටික වෙලාවකින් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න. සිලුම් දැනට ආයුබෝවන්. මම හිතන්නේ වෛද්‍ය දහනායක මහත්මයාත් ඉතිහාසය ගැන විස්තරයක් කරා කෙටියෙන්
අපිට ඉතිහාසය වැදගත් වෙන්නේ මොකද අපි මේ සති තුනේම කතා කරේ මස් මාංශ ආහාරයත් ශාකමය ආහාරය සංසන්දනය කරලා අපි ඉතිහාසයේ ශාකමය ආහාරය ගත්තා නම් අද ශාකමය ආහාරය විතරක් ගන්න කට්ටියට කෙනෙකුට අහන්න පුළුවන් ඒත් ලෙඩ වෙන්න ඕනේ කියලා. දැන් අපේ සාමාන්‍යයෙන් වෙජිටේරියන් කට්ටිය සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙනවා හදිස්සියෙන් හරි. නමුත් ඒ ඇත් ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල්, heart attack හැදලා එහෙම හැදෙන බවක් අපි දන්නවා. එතකොට මොකද්ද තියෙන ගැටලුව කියන එකයි මම හොයාගන්නේ. ඉතිහාසයේ මිනිස්සු ශාකමය ආහාරය අරගෙන නිරෝගී වුණා. අද ශාකමය ආහාරය විතරක් ගත්තට නිරෝගී වෙන්න බෑ. මාංශමය ආහාරය ගන්න කට්ටියත් ලෙඩ වෙනවා. මාංශමය ආහාරය නොගන්න කට්ටියත් ලෙඩ වෙනවා. ඒක නිසා අපි මේ ඉතිහාසයත් එක්ක සංසන්දනය කරන ඉතිහාසය අවබෝධ කරගන්න ඕන මේ කාරණේ කොහොමද ඉතිහාසයේ හරිය දැන් වරදින්නේ කියලා. ඒතර ඒකට ප්‍රධානම කාරණය තමයි අද අපි ගන්න ශාකමය ආහාරයේ අවශ්‍ය පෝෂණ කොටස් නොමැති වීම. ඒක නිසා තමයි ඇත්තටම මේ බටහිර විද්‍යාවෙන් හොයාගෙන යන්නේ පෝෂණය මේ ශාකාහාර වලින් නොලැබෙන දේ කොහොමද ලබා ගන්න කියලා මාංශාහාර හොයාගෙන යන්නේ එතනින් පස්සේ. ඒත් මේ ශාකමය ආහාරය ඇයි පෝෂණයෙන් අඩු කියන එක අවබෝධ කරගන්න. ඉතිහාසයේ පෝෂණය තිබ්බා දැන් පෝෂණය නැහැ. මේ බටහිර වෛද්‍ය විද්‍යාව පියාලේ සලකන මේ හිපොක්‍රටිස් මේ ප්‍රධාන වශයෙන්ම එතුමා වුණත් එතුමාගේ මේ බටහිර වෛද්‍ය මුලින්ම අවබෝධයක් කරගෙන ප්‍රතිකාර කරා කියන ඉතිහාසය බලනකොට එතුමා ඒ කාලේ අනිත් අයට රෝග සුව කරන්න බැරි ගොඩාක් රෝග වර්ග එතුමා සුව කරලා තියෙනවා. ඒතර ඒ සුව කරලා තියෙන ප්‍රධාන වශයෙන් එතුමා දැකලා තියෙනවා මේ ආහාරයත් එක්ක තමයි ආහාර ජීර්ණය සම්බන්ධයෙන් තමයි මේ රෝග ටික හටගන්නේ කියලා. ඒතර එතුමා මුල්ම ප්‍රතිකාරයේ ප්‍රධාන අංගයක් හැටියට ආහාරය කියන එක අරගෙන තියෙනවා. ඒ නිසා තමයි එතුමා let food be thy medicine and medicine be thy food කියලා කියන්නේ. ඒ කියන්නේ ඖෂධයේ වියුත්තේ ආහාරය කියන එක. එතුමාගේ ප්‍රධානම සංකල්පයක් මොකද ඒ මත පිහිටලා තමයි එතුමා ගොඩාක් රෝග සුව කරලා තියෙන. ඒක නිසා එතුමා නිවැරදි ආහාරය පාවිච්චි කරලා තියෙන රෝග සුව කරන්න. එතුමා පාවිච්චි කරන ලිඛිත ඉතිහාසයේ තියෙන සාක්ෂි අනුව සමහර තැන්වල පෙන්නලා තියෙනවා එතුමා පාවිච්චි කරලා තියෙනවා ශාකමය ආහාරය, මාංශ වලින් තොර ආහාරය මේ රෝග සුව කරන්න. එතකොට අපි බැලුවොත් මේක කලිනුත් 10ක් පෙන්වන කලින් සාකච්ඡාවක මාංශ ගොඩාක් ගන්න රටවල් වල අපිට වඩා ශුද්ධ පෝෂක හිඟතාවය තියෙනවා මිනිස්සු. ඒතර ඇමරිකාවේ ගත්තොත් යකඩ බැලුවොත් 39ක් විතර යකඩ අඩංගු ආහාර නෙමෙයි ඒ අයට ලැබෙන්නේ ශරීරයේ යකඩ හිඟතාවය ගොඩාක් වැඩි අපිට වඩා. ඒතර මේ මට්ටමට ඇයි ඇවිල්ලා තියෙන්නේ අපිත් අනුගමනය කරන්නේ ඒ රටවල් දෙන තාක්ෂණය. ඉතින් මේ chart එක කතා කරන්න 19ක මම ඒක ඉස්සරහට යන්න. එතකොට මේ අද අපිට ශාකමය ආහාරයෙන් අවශ්‍ය පෝෂණය ගන්න බෑ කියන එක. කියන්නේ මස් මාළු නොකා හිටියත් ලෙඩ රෝග සුව වෙන්නේ නැහැ කියන එකට තමයි මේ උත්තර හොයන්නේ. ඒතර ඒක නිසා තමයි ඒ ශාකමය ආහාරය નિયમિત පෝෂණයෙන් යුක්ත නම් සියලුම පෝෂණය ශාකමය ආහාරය හරහා ලැබෙනවා නම් ඉතිහාසයේ ලෙසම මස් මාළු නොකෑවත් අද නිරෝගී විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැති ප්‍රධානම හේතුව තමයි අපේ ශාකමය ආහාර නිෂ්පාදනයේදී කරන ඇතිවන ගැටලු ටික. විශේෂයෙන්ම මේක මේ අපි කරපු නෙමෙයි ඇමරිකාවෙන් කරපු රිසර්ච් වලින් පෙන්නලා තියෙනවා විෂ රසායන යොදාගෙන, ඒ කියන්නේ කෘත්‍රිම පොහොර වර්ග, ඒ වගේම වල්නාශක, කෘමිනාශක මේ ටික යොදාගෙන කරනකොට අපේ භෝගවල අපි ආහාරට ගන්නා ඵලදාවේ ඇති වෙන විටමින් ඛනිජ ලවණ, ඒ කියන්නේ අපි කියන ශුද්ධ පෝෂක, ඉතා කුඩා ප්‍රමාණයෙන් අපිට නිරෝගී වෙන්න අවශ්‍ය පෝෂණ පදාර්ථ ගොඩාක් හිඟ වෙනවා. ඇති වෙන්නේ නැහැ මේ කෘෂි රසායන යොදාගෙන වගා කරනකොට. ඉතින් මේකිනුත් මේ තියෙන්නේ ඒ පිළිබඳ අසක් ගන්න. ඒ වගේම මේ පෙන්ලා දෙනවා පොලිනේෂන්, ඒ කියන්නේ කෘමි සත්තුන්ගෙන් සිදුවන පරාගණය අත්‍යවශ්‍යයි ගහක විටමින් ඛනිජ ලවණ වැඩිපුර ඇතිවීම සඳහා. ඒක අපි හිතුවට මේක පරාගණය මේ ඇටයක් හැදෙන්න මේ කෘමියෙක් ඇවිල්ලා පරාගණය කරන එක වැදගත් කියලා. ඒ හරහා මුළු ශාකයේම පෝෂණ පදාර්ථයන් වෙනස් වෙනවා. එතකොට කෘමි පරාගණයෙන් ඵලයක් හට ගන්නවා එකයි, සුළඟෙන් ඇතින පරාගණයක් හට ගන්න එකයි ඵලයේ ඇති පෝෂණය ගොඩාක් වෙනස් වෙනවා. ඒක කෘමි පරාගණය හරහා නිසා ඇතින ඵලය තමයි වැඩිපුර විටමින් ඛනිජ ලවණ ශුද්ධ පෝෂක වැඩිපුර හැදෙනවා කියන එක දැනටමත් වෛද්‍ය විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන්නේ. එතකොට මේ කෘෂි රසායන යොදාගෙන කරන වගාව එහෙම නැත්නම් සුළම් මගින් පරාගණය සිද්ධ වෙන එක තමයි ගොඩක් අද වගාවේ පාවිච්චි වෙන්නේ. මොකද කෘමි සත්තු ටික කෘමිනාශක ගහලා මරනවානේ. ඒ නිසා
සුළඟින් පරාගණය හා කෘෂි රසායන යොදාගෙන කරන වගාවේදී අපි කන්න හදා ගන්න ආහාරය ශාකමය ආහාරයේ මෙන්න ශුද්ධ පෝෂක කියන කොටස ගොඩාක් හිඟයි. ඒතර මේ හරහා මොකද අපි අද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙන අපිට ශුද්ධ පෝෂක අපි විටමින් කයිලන දන්නේ බොහොම අතලොස්සයි. හැබැයි මේකට හොයාගෙන තියෙනවා ශාකවල තියෙන රසායනික ද්‍රව්‍ය 25000කටත් වඩා අපේ දැනුම අනුව ඊට වඩා ගොඩාක් වැඩි. නමුත් විද්‍යානුකූලව ඔප්පු වෙලා තියෙන 25000කටත් වඩා තියෙනවා අපේ ශරීර නිරෝගී වෙන්න අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය. ඉතා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙන. ඒ කියන්නේ ශුද්ධ පෝෂක ද්‍රව්‍ය 25000කටත් වඩා තියෙනවා ශාක වලින් අපිට ලැබෙන දේවල්. ඒත් මේ ටික ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ කෘෂි රසායන යොදාගෙන වගා කරනකොට. ඒ වගේම කෘමි පරාගණය සිද්ධ වෙන්නේ නැත්තම් කෘමිනාශක පාවිච්චි කරනකොට. ඒත් ඒ හරහා තමයි අපිට අපි අද කන ආහාරයේ පෝෂණය නැත්තේ. ඒත් නිරෝගී වෙන්න අවශ්‍ය පෝෂණය ශාකමය ආහාරයෙන් නොලැබෙන්න ප්‍රධානම හේතුව තමයි කෘෂි රසායන යොදාගෙන කරන වගාව, ඒ වගේම කෘමිනාශක පාවිච්චි කරන වගාව. ඒ හරහා ශාකයේ ශුද්ධ පෝෂක ඇති වෙන්නේ නැහැ. කෘමි පරාගණය හරහා ඇති වෙන ශුද්ධ පෝෂක ටිකත් අයින් වෙලා යනවා. ඒ එකක් තමයි අපි දැනට විද්‍යාවෙන් කතා කරන ගොඩාක් වැදගත් විදිහට කතා කරන එකක් තමයි ඇන්ටිऑක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක කියන්නේ. ප්‍රතිඔක්සිකාරක ගොඩාක් වැදගත් වෙනවා. අපේ ඇඟේ තියෙන විස මොන හරි ඇඟට આવොත් ඇඟෙන් අයින් කරන්න. ඒතර මේ ප්‍රතිඔක්සිකාරක ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ ශාකමය ආහාරවල. සත්ත්වමය ආහාරවල ප්‍රතිඔක්සිකාරක කියන එක නැති තරම්. එතකොට ශාකමය ආහාරයෙන් ලැබෙන මේ ප්‍රතිඔක්සිකාරක අපිට නොලැබී යනවා. කෘෂි රසායන යොදාගෙන වගා කරනවා නම් කෘමි පරාගණය සිද්ධ වෙන්නේ නැත්තම්. එතකොට ස්වාභාවිකව ශාකයක් වගා කිරීම ස්වාභාවික පසේ ගැඩිල් පණුව ඉන්න පසේ ස්වාභාවිකව බැක්ටීරියා ටික දිලීර ටික ශුද්ධ ජීවීන් ඉන්න පසේ තමයි ගහක් වැවෙන්න ඕන. මෙන්න මේ ශුද්ධ පෝෂක සහ මේ ප්‍රතිඔක්සිකාරක වගේ ඖෂධීය ගුණය තියෙන පෝෂණ පදාර්ථ ටික ගහේ හැදෙන්න නම් ස්වාභාවික පසේ ස්වාභාවික සිද්ධ වෙන පරාගණය සිද්ධ වෙමින් තමයි ශාකයක් වැඩෙන්න ඕන. ඒ ස්වාභාවික ශාකයෙන් තමයි අපිට නිරෝගී වෙන්න අවශ්‍ය වෙන පෝෂණ පදාර්ථ ටික අපිට ලැබෙන්නේ. දැනට වර්තමානයේ සිද්ධ වෙන දේ තමයි අපිට දැන් අවබෝධ වෙන්න ඕන. අපි ශාකමය ආහාර විතරක් ගත්තත් අපිට පෝෂණය ලැබෙනව මදි වෙන්නේ. අපි ඒත් ලෙඩ වෙන්නේ. අපිට නිරෝගී වෙන්න අවශ්‍ය වෙන පෝෂණ ටික ඒ හරහා ලැබෙන්නේ නැහැ. ප්‍රතිඔක්සිකාරක වගේ අපි ගත්තොත් විද්‍යාවෙන් දැනට පෙන්නලා තියෙන ඒවා ප්‍රතිඔක්සිකාරක නැගෙන් විසයින් වෙන්න ඕන. දැන් අපි මේ විස අපි ලෙඩ වෙලා තියෙන ගොඩාක් අපේ ඇඟට විස ගියපු නිසා. ඒ ටික විස අයින් වෙන්න නම් ප්‍රතිඔක්සිකාරක වගේ පෝෂණ ද්‍රව්‍ය ආහාරයේ තියෙන්න ඕන. ඒ ටික ශරීරයට ලැබුණොත් තමයි දැනට මේ ඇඟේ තියෙන විස ටික හිමින්සරේ අයින් වෙලා අපි නිරෝගී තැනට ශරීරය ක්‍රියාත්මක වෙන්න ගන්න. හැබැයි ඒක ලැබෙන එක වළක්වනවා. මොකද වසවිස ගහලා කරන කෘෂි කර්මය හරහා. එතනින් එහාට මේ අපේ ඇඟ විස අයින් කරන පෝෂණ ද්‍රව්‍ය හෝ ඇඟ නිරෝගී කරන පෝෂණ ද්‍රව්‍ය පෝෂණ පදාර්ථ ශුද්ධ පෝෂක අපිට නියමිත ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය ස්වාභාවික පරිසරයේ සිද්ධ වෙනවා. ස්වාභාවික පරිසරයේ ගහ පෝෂණය නිවැරදිව සිද්ධ වෙන්න ඕන. ගහේ ශුද්ධ පෝෂක ටික නිවැරදිව පළදාවට එන්නවා. එතන පස තුල සිද්ධ වෙන යම් ක්‍රියාවලියක් තියෙනවා ගහ පෝෂණය කරන්න. ඒ වගේම වායුගෝලයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා ගහ පෝෂණය කරන්න. එකක් තමයි අපි කතා කරේ පරාගණය කියන එක. කෘමි හරහා සිද්ධ වෙන පරාගණය. එතන ඊතුරු ප්‍රධාන කොටසක් සිද්ධ වෙනවා පස හරහා. එතන පස හරහා සිද්ධ වෙන ක්‍රියාවලිය පසේ ගස පෝෂණය කිරීමේ ක්‍රියාවලිය පසේ සිද්ධ කරන්නේ ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි පාංශු ජීවි. ඇහැට පේන ජීවීන් ඉන්නවා ගැඩිල් පණුව තව සත්තු ගොඩක් ඉන්න පින්තූරෙන් සාරාංශයක් හැටියට සත්තු කීපයක් දක්වලා තියෙනවා. ඊළඟ ප්‍රධාන කොටස තමයි ශුද්ධ ජීවි. බැක්ටීරියා දිලීර වර්ග ගොඩාක් ශුද්ධ ජීවීන් ඉන්න ඇහැට පේන පියවි හැට දහ ගන්න බැරි කට්ටිය. මේගොල්ලෝ තමයි ගහක පෝෂණය වෙන්න අවශ්‍ය ක්‍රියාවලීන් ටික පස ඇතුලේ සිද්ධ කරන්නේ. ඒතර මේ අය නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ගහක පෝෂණය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන ශුද්ධ පෝෂක ටික ගන්න අවශ්‍ය පසේ පෝෂණය නියමාකාරයෙන් සිද්ධ වෙනවා. මේ ශුද්ධ ජීවීන් ටිකයි පාංශු ජීවීන් ටිකයි පසේ සහභාගී විදිහට ජීවත් වෙනවා. හැබැයි වසවිස ගැහුවෙන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ක්‍රියාවලිය බිඳ වැටෙනවා. ගැඩිල් පණුවක ඉඳලා සියලුම පාංශු ජීවීන් ටික සහ ශුද්ධ ජීවීන් ටික විනාශ වුණාන් පස්සේ පස ඇතුලේ පෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ගහක් වැවුනත් ගහට පෝෂණයක් නියමිත විදිහට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන්නේ ගහේ හැදෙන ඵලදාවේ අපිට අවශ්‍ය වෙන පෝෂණ ගුණ නැහැ. එතකොට වසවිස ගැහිම තුලින් මොකද වසවිස ගහනවා කියන්නේ අපි හැබැයි පෝර කියලා જાතියක් දානවා කෘතිමව. ඒ දාන්නේ ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් සහ තව ಖನಿජ ලවණ කීපයක් දායි. හැබැයි අපිට ඕන පෝෂණ ද්‍රව්‍ය ශාක රසායන හැටියට ගත්තොත් 10 ගණක් තියෙනවා. ඒත් ඒ ටික ඇති වෙන්නේ නැහැ මේ පසර දාන කෘතිමව දාන කිහිපෙන්. ඒක ස්වාභාවික ක්‍රියාවලිය නම් ස්වාභාවික ක්‍රියාවලියේදී දහස් ගාණක්
මේ ලක්ෂ ගණන් කිව්වොත් නිවැරදි. ඉතාමත් අධික සංඛ්‍යාවක් පෝෂණ ද්‍රව්‍ය ගහට අවශ්‍යයි. ගහක් නිරෝගී වැඩෙන්න ගහේ ඵලදාවේ මේ නිරෝගීතාවය ඇති වෙන්න. ඒතර මේ ක්‍රියාවලිය ඉතිහාසය අපේ ගොවි මහත්තයා කරේ මෙන්න මේ පසේ ක්‍රියාවලිය ස්වාභාවික ක්‍රියාවලිය ආරක්ෂා කරපිට. පස ආරක්ෂා කරනවා කියන්නේ ඕක. නැත්නම් මේ හෝදාපාලුවෙන් ආරක්ෂා වෙන එක නෙමෙයි. අද අපි හිතන් ඉන්නේ එහෙමයි. පස ආරක්ෂා කරනවා කියන්නේ පසේ ස්වාභාවික ක්‍රියාවලිය ආරක්ෂා කිරීම. පසේ පාංශු ජීවීන් ටික, ශුද්ධ ජීවීන් ටික මේ පසේ සිද්ධ කරන ක්‍රියාවලිය ආරක්ෂා කරලා ගහට අවශ්‍ය පෝෂණ ලබා දීම තමයි නිවැරදි පෝෂණ ලබා දීම තමයි අපි මේ පස සංරක්ෂණය කරනවා කියන එකේ නිවැරදි අදහස. ඒත් එදා ගොවි මහත්තයා කරේ ඕක. එදා ගොවි මහත්තයා අපි හිතන් ඉන්නේ විද්‍යාව දන්නේ නැහැ කියලා. හැබැයි විද්‍යාවේ උපරිමයට ගොවි මහත්තයා තමයි එදා ඉඳලා තියෙන්නේ. ඒ ගොවි මහත්තයා දන්නවා පසේ කුමක්ද කළ යුත්තේ ගහේ අවශ්‍ය වෙන පෝෂණීය ගුණය ගන්න නම් කියලා. ඒ නිවැරදි අදහස එදා ගොවි මහත්තයා තිබුණ නිසා තමයි ඒ ගොවි මහත්තයා පසේ සීරුදී ආරක්ෂා කරලා වගා කරලා අදාගත්තු ආහාරයේ ඉතා අධික පෝෂණ ගුණයක් තිබ්බ නිසා තමයි අපිට අවශ්‍ය පෝෂණය ශාකමය ආහාරයෙන් ලැබුණේ. ඒක නිසා තමයි වෙන වෙන පෝෂණ ද්‍රව්‍ය තියෙන ආහාර මස් මාළු හොයාගෙන අපිට යන්න ඕනුන් නැතිව. එතකොට මස් මාංශ එපා කියන තැන නිවැරදි තමයි. හැබැයි ඒකෙන් අපේ පෝෂණය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද අපිට ශාක වලින් ලබා ගන්න ඕන පෝෂණය අනිවාර්යෙන් අපි නිවැරදි කරගන්න ඕන නිරෝගී වෙන්න නම්. ඒක නිසා තමයි අපි අද වහගහලා තමයි ඔක්කොම ටික ආහාර ටික ගන්න. බත් කන්නේ, එළවලු කන්නේ, පළතුරු සියල්ලම කෘෂි රසායන යොදාගෙන වගා කරපු ආහාර නම් ඒ ආහාරේ අපිට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒතර ඒ ආහාර ටික විතරක් අරගෙන මස් මාළු නොකා හිටියා කියලා නිරෝගී වෙන්නේ නැහැ. මොකද අවශ්‍ය පෝෂණය ශරීරයට අවශ්‍ය නිරෝගී වෙන්න. වාසවි නුසුසු දේ නොකා හිටි පමණින් ශරීර නිරෝගී වෙන්නේ නැහැ. නුසුසු දේ නොකා ඉන්නත් ඕනේ. ඒ වගේම සුදුසු දේ ශරීරයට ලබා ගන්නත් ඕනේ. අනිත් අපි ගිය සතියේත් කතා කරා ඊටුලින් සතියෙත් මම කතා කරා අපේ ආහාරයේ තියෙන ශුද්ධ ජීවීන්ගෙන් අපේ ආහාර මාර්ගයේ සිද්ධ වෙන ප්‍රයෝජන ටික. ආහාරයේ මාර්ගයේ මේ ප්‍රයෝජන ගන්න නම් ඒ හිතකර ශුද්ධ ජීවීන් එන්නේ අපේ ශාකමය ආහාරය හරහා. ඒ ශාකමය ආහාරය වැවෙන්නේ පොළවේ. ඒ ශාකයට ශුද්ධ ජීවීන් ටික එන්නේ පොළවේ ඉන්න ශුද්ධ ජීවීන්. සහ ඒ ශාකී බීජයේ පැවතගෙන ආපු ශුද්ධ ජීවීන්. මේ ශුද්ධ ජීවීන් ටික විනාශ වෙනවා වසවිස පාවිච්චි කරාන් පස්සේ භෝග වගා කරා. ඒතර ඒ භෝග වගාවෙන් අපිට අවශ්‍ය වෙන ශුද්ධ ජීවීන් ආහාර මාර්ග ලැබෙන්නේ නැහැ. ආහාර මාර්ගයේ කොටස තමයි අපි මේ කලින් වැඩසටහන් දෙකෙන් කතා කරේ ආහාර මාර්ගයේ පෝෂණ නිවැරදි වෙන්න සිද්ධ වෙන්න ඕන වෙනස්කම් ටික ආහාරයේ. ඒතර එයින් එකක් තමයි මස් මාළු අයින් වෙන්නේ. අනිත් ප්‍රධානම කාරණේ තමයි වසවිස නැතුව කරපු වගාවෙන් හදන ආහාරය අපේ ආහාරයට එකතු වෙන්න ඕන කියන කාරණේ. එතනදි තමයි අපිට අවශ්‍ය වෙන ශුද්ධ ජීවීන් ටික ආහාරයේ එකතු වෙන්නේ. ඒ වගේම කෘමි පරාගන සිද්ධ වෙනත් එක්ක අපි කිව්වා තන්තු හැදීම. ඒ වගේම මේ පසේ නිරෝගී පෝෂණයත් එක්ක ශාකයේ තන්තු නිෂ්පාදනය ඉතාමත් අධික ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ තන්තු කියන්නේ තන්තු ಜಾති විවිධ වර්ග තියෙනවා. විවිධ ಜಾතියේ ශුද්ධ ජීවීන්ට පෝෂණ ලබා දෙන විවිධ තන්තු වර්ග තියෙනවා ආහාරයේ. ඒතර මේ තන්තු සියල්ලම ඇති විය යුතුයි හිතකර ශුද්ධ ජීවීන්ගේ පැවැත්ම සඳහා. ඒතර ඒ ටික නිවැරදිව ඇති වෙන්නේ කෘමි පරාගනය හරහා සහ මේ පසෙන් සිද්ධ වෙන නිවැරදි පෝෂණය හරහා. ඒ කියන්නේ ස්වාභාවික පෝෂණය, ස්වාභාවික පසේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරහා තමයි ගාතක තන්තු සහ හිතකර ශුද්ධ ජීවීන් වර්ධනය සිද්ධ වෙන්නේ. ඒ තන්තු සහ හිතකර ශුද්ධ ජීවීන් නැත්තම් ඒ ආහාරය කෑවට අපි ඉස්සෙල්ලා කතා කරා අපේ ආහාර මාර්ගයෙන් අපිට අවශ්‍ය පෝෂණ ලැබෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ශාකයේ තියෙන ශුද්ධ පෝෂක ඇතුළු පෝෂණ ද්‍රව්‍යයන්. කියන්නේ ශුද්ධ පෝෂක කියන අපි විටමින් කංජ ලවණ කියලා ගත්තොත් ඒ දෙවර්ගයේ සහ තවත් ශාක රසායන ගොඩාක් තියෙනවා නිරෝගී වෙන්න ඕනේ. ඒ ටිකත් ඒ වගේම ශුද්ධ හිතකර ශුද්ධ ජීවීන් සහ ඒ ශුද්ධ ජීවීන් සමග ක්‍රියා කරන ආහාර තියෙන තන්තු අපි නොලැබී යනවා කෘෂි රසායන යොදාගෙන කරන වගාවේ. එතකොට කෘෂි රසායන නොයොදා ස්වාභාවික පස අපි ආරක්ෂා කරලා ස්වාභාවික පසේ සතුන් ටික ආරක්ෂා කරලා ශුද්ධ ජීවීන් ටික ආරක්ෂා කරලා කෘමි සත්තු ඉන්න පරිසරයක. ඒ කියන්නේ ගොයමක නම් කෘමි සත්තු ඉන්න ඕන. නැති ගොයමක් නෙමෙයි ඕන. පරාගණය කරන කෘමි සත්තු ඉන්න පරිසරයක තමයි ගහ වැවෙන්නේ. ඒතර ඒ පරිසරයේ වවා ගන්න ගහ තමයි අපිට නියමිත අවශ්‍ය පෝෂණය දෙන්නේ. ඒ පෝෂණයට අවශ්‍ය ශාකමය ආහාර ටික ඒ නිවැරදි ලෙස වවාගත් ශාකමය ආහාර ටික අපේ ආහාරයට ගත්තොත් තමයි අපිට නිවැරදි පෝෂණය ලැබෙන්නේ. ඒ නිවැරදි පෝෂණය ලැබෙන එක තවදුරටත් හානි වෙන එක තමයි සිද්ධ වෙන්නේ මස් මාංශ ආහාර වලට එකතු වුණොත්. ඒතර මස් මාංශ වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද නිවැරදි ලෙස අපේ පාරම්පරික ආහාරේ බත වැවුවොත් ඒකේ අධික ප්‍රෝටීන් ප්‍රමාණය යකඩ ඇතුළු මේ කනිජ ලවණ ಜಾති ගොඩාක් තියෙනවා. අපිට නිවැරදි ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්ව ජීර්ණයත් එක්ක මස් මාළු එකතු වෙනට වඩා පෝෂණයක් ගන්න පුළුවන්. කෘෂි රසායන පාවිච්චි නොකර ස්වාභාවික පරිසරයේ වවාගත්තු වස විස නැතුව වවාගත්තු පාරම්පරික ආහාරේ බත කනවායි කියන්නේ
අපිට මේ අවශ්‍ය ශුද්ධ පෝෂක ගොඩාක් නිවැරදිව ශරීරයට ලැබෙනවා. ඒතර මේ ආහාරයේ වගා කරන ක්‍රමයේ වෙනස තමයි අද අපිට කරගන්න වෙලා තියෙන්නේ නිරෝගී වෙනවා. නැත්තම් ඒ ටික වහගාලා කාලා මස් මාළු කෑවා කියලා නිරෝගී වෙන්න අවශ්‍ය පෝෂණ ලැබෙන්නේ නැහැ. ඒක අපිට දැන් ඔප්පු වෙලා තියෙනවා. මොකද ඔය ටික ඔය මේ දෙකම කරන අපි තමයි හැමදෙනාම මේ පොඩි කාලේ ඉඳලම දැන් දරුවෝගේ ඉඳලා වයස්ගත මහල්ලා දක්වා සියලු දෙනා රෝගී වෙලා තියෙන්නේ වහගහලා ශාකමය ආහාර ටික කාලා සහ මස් මාළු ටිකත් එක්ක කාලා. ඒතර මේ ප්‍රධානම රෝගී වෙන්න පෝෂණය අඩු වෙන්න අවශ්‍ය සාධක දෙකම අපේ පිඟාන තියෙනවා. වස ගහලා වගා කරන එක සහ මස් මාංශය. මේ දෙකම අයින් විය යුතු නිරෝගී වෙන්න. නැත්නම් මස් මාළු විතරක් අයින් කරා කියලා අපිට ඒකයි නිරෝගීතාවයක් දකින්න බැරි පුද්ගලයෝ. අපි හෙළනිල වෙදකමේදී දකින ප්‍රධාන කාරණයක් තමයි අපි හෙළනිල වෙදකමේදී කරන හෙළසුවෙන් කරන වෙදකමේදී කරන ප්‍රධාන කාරණයක් නැහැ මෙච්චර කාලේ ඇඟේ තියෙන කාපු විස ටික අයින් කරන එක. ඒ කැඳ වලින් මේ පාරම්පරික ආහාර වලම තියෙන ගොඩාක් ඇන්ටි ඔක්සිඩන්ට් එහෙම වැඩි නේ අපේ පාරම්පරික හාල් වල. ඒ බතෙන් ඒ හාල් වලින් හද විශේෂ කැඳ වලින් පුළුවන් ඇඟේ තියෙන විස අයින් කරන්න. ඒත් මේ විස අයින් කරනකොට දැනට අසාමාන්‍ය වෙච්ච හෝමෝන් පද්ධතිය ඒ වගේම අපේ ඉමුන් සිස්ටම් එක නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආපහු නිවැරදි ලෙස ක්‍රියා කරන්න ගන්නවා. ඒතර මෙතනදී ඒ ක්‍රියා කිරීමත් එක්ක තමයි අපි නිරෝගීතාවයටපත් වෙන්නේ. එතකොට ආහාරය ශාකමය ආහාර නිවැරදිව ලැබිය යුතුයි. මාංශමය ආහාරය හානිදායක නිසා අපේ ජීර්ණ පද්ධතිය ක්‍රියාවලිය සහ අපේ හෝමෝන පද්ධතිය ක්‍රියාකාරයෙන් ඒ පෝෂණයට අපි මේ ඉගෙනුවට අමුතුවෙන් ගන්න කියලා පෝෂණයට අදාළ නැති දෙයක් මාංශමය ආහාර ගන්නවා කියන්නේ. ඒක සතෙකුට හරියන්න පුළුවන්. නමුත් මිනිස්සයා ශ්‍රී ලංකාවේ අපි කියන්නේ වෙන රටවල් වල මිනිස්සුන්ට වඩා DNA නැත්තම් ජානතින් ගත්තොත් අපේ ඇඟේ ක්‍රියාවලිය වෙනස් පිට රට කෙනෙකුට වඩා. අපේ ඇඟේ තියෙන ජානමය ක්‍රියාවලිය හැදිලා තියෙන්නේ මේ පරිසරයේ තියෙන ශාකමය ආහාර ටික ආහාරට අරගෙන ක්‍රියාත්මක වෙන විදිහේ ක්‍රියාවලියක් තමයි අපේ ජාන වලින් ශරීරය තුල සිද්ධ වෙන්නේ. එතකොට ඒකට සුදුසු නැති දේවල් අපි ශරීරයට ඇතුල් කරගත්තොත් ඒ ක්‍රියාවලියට බාධා වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක වෙන රටක හෝ වෙන සතෙකුට මස් මාංශ සුදුසු වෙන්න පුළුවන්. නමුත් අපේ ජාන සංයුතියට අපේ පරිසරයත් එක්ක මේ හුමාරු වෙන අපේ ශරීරය සිද්ධ වෙන පරිවෘත්ති ක්‍රියාවලියට ගැලපෙන්නේ නැහැ මාංශමය ආහාර. ඒ මාංශම ආහාර එකතුමුත් වෙන්නේ මේ ශරීරය තුළ සිද්ධ වෙන මේ ක්‍රියාවලියට බාධා වෙන එක. ඒතර ඒකට සුදුසුම ටික අපේ ලංකාවේ කෙනෙක්ගේ ජාන සංයුතියට සුදුසුම ආහාරය තමයි අපේ රටේ තියෙන ස්වාභාවික, ඒ කියන්නේ අපි පාරම්පරික කියලා හඳුන්වන අපේ රටේ ස්වාභාවික ආහාර ටික. ඒ ටික වසවිස නැතුව වැවිලෙන පෝෂණය තමයි අපේ මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන සුදුසු එක. මම මේ තව පින්තූර වල පෙන්නලා තියෙන්නේ මේ ශුද්ධ ජීවීන්ගේ පසේ මේ පෝෂණය සිද්ධ වෙන හැටි, ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි විද්‍යාවෙන් පැහැදිලි කරපු කොටස් තමයි ලියලා තියෙන්නේ. ශාකයක් කොහොමද පසෙන් පෝෂණය වෙන්නේ කියලා. ඒතර මේ අපේ ආහාරයේ පෝෂණය නිවැරදිව ගන්න තැන තමයි පසේ ශුද්ධ ජීවීන් ටික ක්‍රියාත්මක වෙන මේ විවිධ පින්තූර දාලා තියෙනවා පැහැදිලි කරපු කොටස්. ඒ කියන්නේ pH එකේ පවා නිවැරදි වෙන්නේ පසේ ශුද්ධ ජීවීන් ටික හරියට ඉන්නවා නම් වසවිස නැතුව පසේ වසවිස නැති පසක. ඒ වසවිස ගැහුවාන් පස්සේ මේක පෙන්න මේ රතු පාට කලාපයේ pH එකේ අහිතකර තත්ත්වයටපත් වෙනවා. ශාකයට පෝෂණය උරා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. වසවිස ගැහුවාන් පස්සේ ශුද්ධ ජීවීන් ටික විනාශ වුණාන් පස්සේ. වසවිස නැති පසක ශුද්ධ ජීවීන් නියමිත ඉදිරිය ඉන්න පසක තමයි මේ 6.5 අසන අපි කොළ පාට නිල් පාට තීරුවක් දක්වලා තියෙන්නේ. ඒ තීරුව ප්‍රදේශයේ pH එකේ පවතිනකොට ගසකට පෝෂණ ද්‍රව්‍ය නියමිත ආකාරයට උරා ගන්න පුළුවන්. ඒ කියන්නේ වසවිස නැති ස්වාභාවික පසේ ශුද්ධ ජීවීන් සහ පාංශු ජීවීන් ඉන්න පසක තමයි pH එකේ පවා රඳා පවතින ගහකට සුදුසු පෝෂණය ගන්න පුළුවන් විදියට. ඒ හරහා තමයි අපි විද්‍යාවෙන් අවබෝධ කරගන්න තියෙන්නේ මේ தත්ත්වය තමයි සුදුසු. ඒ කියන්නේ ස්වාභාවික ශුද්ධ ජීවීන් පාංශු ජීවීන් ඉන්න தත්ත්වය තමයි සුදුසු. වසවිස නොගහපු පසක தත්ත්වය තමයි සුදුසු. ශාකයක් නිවැරදිව පෝෂණය ලබා ගන්න. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපේ ආහාර වල සැලකුවොත් අපේ ඉතිහාසයේ අපේ ශ්‍රී ලාංකිකයා අවුරුදු 120ක් ජීවත් වෙන රහස අපේ ආහාරය. ඒ ආහාරයේ බත් පිඟානේ තිබුණේ වසවිස නැතුව වපු පාරම්පරික ශාකමය ආහාර. මේ ආහාර වල මේ බත් පිඟාන ආපහු හදාගත්තොත් බත් විතරක් නෙමෙයි. ධාන්‍ය වර්ග තිබුණා, අල වර්ග තිබුණා. අපේ දේශීය දේවල් ටික. ඒ ඔක්කොම අද නැති වෙලා ගිහිල්ලා ඒවා අපහු එළියට ගන්නවා. තාම ගම් මට්ටමේ තියෙනවා. නමුත් ඒවා වගා කරන්නේ නැහැ. මොකද ඉල්ලුමක් නැහැ. අපි හිතන් ඉන්නේ මස් මාළු ටික කෑවම, මේ ආහාර ටිකෙන් බත් ටිකක් කෑම, සම්බ ටිකක් කෑම, නැත්තම් ෆ්‍රයිඩ් රයිස් ටිකක් කෑම, ඔය කඩෙන් ගන්න ටිකක් කෑම වැඩේ හරි කියලා. ඒතර ඒ ටික තමයි මේ ඉල්ලන්නේ. මොකද මිනිස්සු තාම අවබෝධයක් නැති නිසා. ඔක්කොම අපේ අවබෝධය මොට්ට කරලා තියෙන්නේ. අධ්‍යාපන ක්‍රමයෙන් පවා මේ සියලු දේ උගන්වන්න අපි වැරදි පැත්තට. ඒක තමයි මුළු ජනතාවම අද මුලා වෙලා ඉන්නේ.
වැරදි දේ හරි කියලා හිතාගෙන. ඒතර අපි නිවැරදි වෙන්න අපි දැනුවත් වෙන්න ඕන. අපි කන්න ඕන මොනවද කියලා. ඇත්තටම කෑම වේල දන්නේ නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන සුදුසු නැහැ කිසිම කෙනෙක්. තමන්ගේ දරුවගේ පෝෂණය දන්නේ නැති කෙනෙක්. ඒතර දරුවා නිවැරදි කරන්න ඕන පෝෂණය මෙන්න මේකයි කියලා අපි අවබෝධ කරගන්න ඕන. මින් ඉස්සරහට අපේ ජාතිය අපේ දරුවෝ ටික නිරෝගී කරගන්න. නැත්නම් ඔය මොනව කරත් ව්‍යායාම කරත් මොන බෙහෙත් දුවත් මොනව කරත් අපේ ජාතිය අඩු වයසෙන් මැරෙන එක ජාතිය මන්ද බුද්ධි වෙන නවත්ත ගන්න බෑ. ඒතර මේ සරල විදිහට මේ පෙන්ලා තියෙන පිඟානක් අවුරුදු 120ක් තමන්ගේ දරුවා ජීවත් කරන්න ඕන නිරෝගීව මෙන්න මේ ආහාරය අපි ආපු ඉස්සරහට අපේ කැම්පින් ගන්නට ගන්න ඕන. අනිවාර්යෙන් වසවිස නැති වගාවකින් පාරම්පරික ශාකම යාහ ටික වගා කරලා අපේ පිඟානට එකතු කර ගන්න පුළුවන් වුණොත් මාස් මාංශ මේ පිඟානෙන් අයින් කර ගන්න පුළුවන් වුණොත් අන්න ඒ ආහාරය පුළුවන් ඒ ආහාරයෙන් පුළුවන් අපිට වගේම අපේ දරුවන්ට නිරෝගී වෙන්න අපේ දරුවන්ට නිරෝගීව දීර්ඝායුෂ විඳින්න පුළුවන් මේ ආහාරය. ඒත් මේ ආහාරය මම හිතන්නේ ලබා ගැනීම තමයි සකසා ගැනීමට තමයි අපි මෙච්චර හෙලසුවේ හැටියට මහන්සි වෙන්නේ. මොකද නැත්නම් අපිට වෛද්‍යවරු හැටියට මෙතනට මෙහෙ ඇවිල්ලා මේ කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. අපිට ගෙදරට වෙලා අපේ ව්‍යාපාරයක් කරගෙන සල්ලි හැම කරන් ඉන්න පුළුවන්. නමුත් මහන්සි වෙන්නේ අපි ගොවිය ගාවට ගිහලා කියලා දෙන්නේ. කුඹුර වල බහැලා මේ ගොවිතැන් කරවන්නේ. මේ සියලු දේ කරවලා රටට නිරෝගී වෙන්න අවශ්‍ය වෙන ආහාර අපිට පුළුවන් තරමින් අපි ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ හදන මේ පළාත් අක්කර අලුතෙන් කර අක්කර 3000කට වඩා ප්‍රමාණයක් වසවිස නැති කියලා ගොවිතැන. මේ ටික අපි නිෂ්පාදනය කරන්න මේ රටේ දරුවන්ට මේ රටේ දැනට රෝගීල ඉන්න මිනිස්සුන්ට මේ ටික පරිහරණය කළ මේ ටික අරගෙන නිරෝගී ආහාරයක් අරගෙන එතනින් එහා නිරෝගී වෙන්න. එතකොට නිලවේදකම හරහා අපිට එතනින් එහාට ලෙඩ වෙච්ච කට්ටියට ඖෂධ ලබා ගන්න පුළුවන්. නිල ස්වාභාවික ඖෂධ බඳින බෙහෙත් තමයි දෙන්නේ නිල වලට. එතකොට ඒ ටික හරහා මේ ආහාර නිවැරදි වීම හරහා නැවත රෝග ඇති නොවන මට්ටමට රෝග සුවපත් කරගන්න පුළුවන්. දියවැඩියාව නම් නිල බෙහෙත් එක්ක නැත්නම් අපේ කැඳ වර්ග ටිකත් එක්ක මාස කිහිපයක් යනකොට සුව වෙනවා. නිවැරදි ආහාර පිඟාන ආපහු හදාගත්තොත් වසවිස නැති පාරම්පරික ආහාරයෙන් බත් කන්න ඒ වගේම මස් මාළු ටික පිඟානෙන් අයින් වුණොත් එතනින් එහාට රෝග දියවැඩියාව නැවත නොසෑදෙන තත්ත්වයට ගන්න පුළුවන්. ඒ ඇඟේ තියෙන විස ටික අයින් වුණා එතනින් එහාට ආපහු වසවිස ඇඟට වැටෙන්නේ නැත්නම් මස් මාළු කන්නේ නැත්නම් එතනින් එහාට අපි රෝග වෙන්නේ නැහැ. ප්‍රධානම කාරණය තමයි වසවිස නැතිව ආහාර නිෂ්පාදනය කරන එක. දෙවැනි කාරණය තමයි මස් මාංශ ටික පිඟානෙන් අයින් වෙන එක. ඔය කාරණා දෙකම නිසා තමයි අද අපි ප්‍රධාන වශයෙන් ලෙඩ වෙන්නේ. මේ ලෙඩට හේතු වෙන මේ හේතු දෙක පිඟානෙන් අයින් කරගත්තොත් එතනින් එහාට ලෙඩ වෙන්නෙත් නෑ අපි. මේ තියෙන ලෙඩ ටික හොඳ කරගත්තොත් නැවත හැදෙන්නෙත් නැහැ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එතනින් එහාට අපි තව හේතු ටිකක් දකිනවා. හැබැයි මේ හේතු දෙක තමයි ප්‍රධාන. එතනින් එහාට අපි දකිනවා පාන් පිටි ආහාර සුදුසු නැහැ මොකද තන්තු නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම රසකාරක වර්ණකාරක වගේ රසායනික ද්‍රව්‍ය එකතු වෙන ඒවා. නැත්තම් MSG කියයි අපි මොනෝසෝඩියම් ග්ලූටමේට් මේ එකතු වෙන જાති මේවත් හානිකර තමයි. හැබැයි මේ හානිකර ද්‍රව්‍ය වලට වඩා ඉතාමත් හානිකරම කාරණා දෙක තමයි වසවිස ගහලා ආහාර නිෂ්පාදනය කරන්න තියෙන දේවල් කන එක සහ මස් මාළු කන එක. ඒතර ඒ ප්‍රධානම කාරණා දෙක පිඟානේ මුලින් අයින් වෙනවා. නැත්තම් අපි ඉතුරු ඒවා පස්සේ දිව්වා කියලා නිරෝගී වෙන්නේ නැහැ. ගොඩාක් අද කරන්නේ අපි වෛද්‍යරු ගන්න නිසා ලුණු අඩුවෙන් කනවා. සීනි අඩුවෙන් කනවා. හැබැයි මෙච්චර කාල හොඳ වෙච්ච ලෙඩක්වත් නැහැ. ලුණු ටික අත්‍යවශ්‍යයි මිනිස්සෙකුට ආහාර ජීර්ණ වෙලා ආහාර ටික උරා ගන්න. ඒ නිසා සාමාන්‍ය විදිහට ලුණු ලැබිය යුතු නැත්තම් පෝෂණය අඩු වෙනවා. ඒක නිසා ඒ වැරදි මත අයින් වෙන්න. ඒ වැරදි මත ඔක්කොම ඇවිල්ලා තියෙන බටහිරි. අපි වෛද්‍යරුන්ට මොකුත් කියනව නෙමෙයි. නමුත් වෛද්‍යරු ඉගෙනගෙන තියෙන බටහිර වෛද්‍යද අපි බටහිර වෛද්‍යරු හැටි කතා කරනවා. ඉතින් අපි ඒ උගන්නපු දේ තමයි අපි කරන්නේ. හැබැයි අපි අවබෝධය තියාගන්න ඕන මෙතනින් එහාට අපි නිරෝගී වෙන්න නම් ඔය දීපු වෛද්‍ය ක්‍රමයේ තියෙන අඩුපාඩු ටික අපි අවබෝධ කරගෙන එතනින් එහාට නිවැරදි ගොඩනගා ගත යුතුයි. ආහාරය තුලින් නිරෝගී වෙන්න අවශ්‍ය කාරණා ටික තියෙනවා. ඒ නිසා වැරදි දේවල් උපදෙස් දීපු අපි හිමින් අයින් කළා. ප්‍රධාන කාරණය හේතු වෙන්න නිර්ද වෙන්න අවශ්‍ය වෙන ප්‍රධාන කාරණා ටික දැනගෙන ප්‍රධාන කාරණා ටික ඉස්සලා අයින් කරන්න. නැත්තම් පොඩි ඒවා පස්සේ දිව කියලා නිරෝගී වෙන්න අපිට ලැබෙන්නේ නැහැ. ඔව් ඊට පස්සේ මම දැන් තව කාරණා ටිකක් ડોક્ટર සුජීව සහ දහනාගේ චුට්ටක් විස්තර කරයි. මම එතුමාලට මේට අවස්ථාව දීලා පොඩ්ඩක් නිහඬ වෙන්නම්. සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි තවදුරටත් සාකච්ඡාවට එකතු වෙමු. මමත් ඉන්නවා සාකච්ඡා කරන්න. ඊට පස්සේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නට අවශ්‍ය නම් මමත් එනවා. මම ඉතින් ડોક્ટર සුජීවයි ડોક્ટર දහනායකෙන් මින් පස්සේ තව ටිකක් මේ පිළිබඳ විස්තර කරන්න.
මේ වාරි සංස්කෘතිය බුදුදහම ශාකමය ආහාර කියන කාට ෂෙයා වෙනවද? ඔව් ඩොක්ටර් පේනවා. ඇත්තටම මේක මේ නිර්මාංශ ඒ කියන්නේ ශාකමය ආහාර සංස්කෘතිය මම අර කිව්ව එමර්සන් ටැනන්ට් කියන 1860 ගණන් වල ජීවත් වෙච්ච අපේ පස්වන යටත් විස්ත භාර ලේකම්වරයා. එයාගේ පොතේ තියෙනවා මේ ද සිලෝන් කියන පොත. ඒකේ චැප්ටර් දෙවෙනි පරිච්ඡේදයේ ඉරිගේෂන් ඒ කියන්නේ මේ වාරි කර්මාන්ත ගැන සඳහන් වෙච්ච තැන තියෙන විශේෂ දෙයක්. ඒක තමයි කියන්නේ මේ අපේ රටේ වාරි සංස්කෘතියක් බිහි වෙන්න හේතුව විදියට එයා දකින්න දේ. එයා දකින්න දේ තමයි අපේ රටේ ශාකමය ආහාර සංස්කෘතිය. දැන් අපේ රටේ වැව් හදලා තියෙන්නේ ඉතාමත් විශාල විවිධත්වයකින් යුතු ශාකමය ආහාර නිෂ්පාදනය කරන්න. කුඹුරු ඒ කියන්නේ දැන් සහල් වර්ග ගත්තොත් අපි ඉස්සරහට ඉස්සෙල්ලා කතා වුණානේ සහල් වර්ග 2000ක් විතර තිබිලා තියෙනවා. පාරම්පරික සහල් වර්ග. ඒ වගේම ධාන්‍ය වර්ග සෑහෙන ප්‍රමාණයක්. එළවලු වර්ග සෑහෙන ප්‍රමාණයක්. එක එළවලුවක් ගත්තොත් ඇද්දල බණ්ඩක්ක ගත්තොත් ඇද්දල බණ්ඩක්ක වගේ විවිධ විශේෂ බණ්ඩක්ක වර්ග තිබිලා තියෙනවා. ඒ වගේ විශාලම ඒ කියන්නේ vegetable food විශාල ප්‍රමාණයක් තිබුණා කියලා එයා කියනවා. දැන් මේක පොඩ්ඩක් අපි කියවුවොත් the first tank in Ceylon was formed by the success of Vijaya in 504 BC and their subsequent multiplication to an almost incredible extent is ascribable to the influence of Buddhist religion, which abhorring the destruction of animal life taught its multitudinous votaries to subsist exclusively upon vegetable food. Hence, the planting of gardens, the diffusion of fruit trees and leguminous vegetables, the sowing of dry grain, the formation of reservoirs and canals, and the reclamation of land in situation favorable for irrigation. කියන්නේ මේ ශාකමය ආහාර සංස්කෘතිය නිර්මාණය කරන්න ඒ තරම් විශාල ආහාර විවිධත්වයක් නිර්මාණය කරන්න විශාල ආහාර වර්ග ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඒ ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය සපයන්න තමයි මේ වාරි සංස්කෘතිය බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජලාශමය වැව් බිහි වෙලා තියෙන්නේ. එතකොට මොකද එහෙම කරන්නේ මේ බෞද්ධ දර්ශනය එදා තිබිච්ච බෞද්ධ ආගම බුදුදහම Buddhist religion which abhorring the destruction of animal life සත්ව ජීවිත විනාශ කිරීම සපුරා තහනම් කරපු ආගමක් විදිහට තමයි ආ දකින්නේ. එතකොට taught its multitudes of votaries to subsist exclusively upon vegetable food. එතකොට මේ බුදුදහම අදහන භක්තිකයන් සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාරයක් තමයි හිටියේ කියන එක කියන අපේ රටේ මිනිස්සු නිර්මාංශව හිටියේ කියන එක මේ ඓතිහාසික කෘතියේ මේ සුද්දා දැකලා තියෙන විශේෂ කාරණයක් විදියට. ඒතර එයා හිතනවා මෙච්චර ලොකු ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටේ මෙච්චර vegetable food තිබිලා නැහැ. මෙච්චර ධාන්‍ය වර්ග තිබිලා නැහැ, මෙච්චර සහල් වර්ග තිබිලා නැහැ, මෙච්චර එළවලු වර්ග පළතුරු තිබිලා නැහැ. ඒක තමයි එයා පුදුමින් කියන්නේ මෙච්චර ලොකු ශාකමය ආහාර ටික නිෂ්පාදනය කරන්න තමයි මේ වාරි සංස්කෘතිය කියන එක බිහි වෙන්නේ කියලා. ඒතකොට මේක මේ 1860 ගණන් වල මේ රචනා වෙච්ච මේ පොතේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ පොත් අපි සුද්ධොන්ට බැනබැල හිටියට වැඩක් නැහැ. අතන සුද්ධම ලියලා තියෙනවා අපේ රටේ අනුභවණීයත්ව ගැන. ඒතකොට මේගොල්ලෝ හොඳ හිතින් ලියපුවා නොවේ වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ අපේ රට ආදරයට ලියපුවා නෙවෙයි. නමුත් මේ අය ඒ සත්‍ය මේ අයටවත් වසන් කරන්න බැරි වෙලා තියෙනවා අපේ රටේ සත්‍ය. එයාලා දීපු විශේෂත්වයන් මේ ගැන බොහොම ලස්සනට කියලා තියෙනවා. අපි මේ තියෙන මම highlight කරලා තියෙන the destruction of animal lives taught its multitudes of votaries to subsist exclusively upon vegetable food. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම vegetable food වල ජීවත් වෙන්න කියන තමයි කියන්නේ. ඒ කාලේ තිබිලා තියෙන්නේ විදියට ඒකයි. එතකොට ඉස්සර ඉඳලා අපේ රටේ මස් මාළු කන්න කීප දෙනෙක් ඉන්න ඇති. නමුත් ඕනම රටක ඒක සීරෝ කරන්න බෑ. නමුත් මේ තියන්නේ multitudinous votaries. ඒ කියන්නේ ඉතා විශාල භක්තිකයක් පිරිසක් මේ vegetable food එක තමයි කන්නේ. එතකොට එදා බුද්ධ කාලීන ಭಾರತෙත් හිටියානේ ඉතින් චුන්දසූකරලා වගේ අය. ඒක හින්දා මේක සීරෝ කියන නෙවෙයි මම කියන්නේ. නමුත් සමාජයේ අතිවිශාල ප්‍රමාණයක් අති බහුතරයක් කාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාරයක්. ඒ වගේම මම ඊට කලින් ස්ලයිඩ් එකට මම ආපහු යනවා මේ ශාකමය ආහාර ගැන කියලා තියෙනවා. Although the taking of life
is sternly forbidden in the ethical code of Buddha, and the most prominent of the obligations undertaken by the priesthood is directed to its preservation even in the instance of insects and කියලා කියනවා. ඒ කියන්නේ මේ කියන්නේ දැන් මේගොල්ලෝ කියනවා දැන් මේ අසුද්දෙක් නේ එයා දකින්නේ නීතියක් විදියට තිබුණලු අපේ රටේ ethical code බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ ethics කියන්නේ අප සාරධර්මනේ. ඒ සාරධර්ම පද්ධතිය තුල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු සාරධර්ම පද්ධතිය තුල තිබුණලු most prominent obligation. ඉතාමත් විශිෂ්ටම දේ තමයි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා උගන්වනවලු directed to its preservation even in the instance of insects. ඒ කියන්නේ මේ කෘමියෙක් පවා ආරක්ෂා කරන්න ඕන කියලා තමයි උගන්වලා තියෙන්නේ. එතකොට අනිත් සත්තු ගැන කවර කතාවද? එතකොට මේ විදිහට තමයි කියන්නේ ඒකින්ද එයා කියනවා ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන්ම කෘමියෙක්වත් හානි කරන්නේ නැති අය. හැබැයි ඒ වගේම the mass of the population were nevertheless vegetarians. ඒ කියන්නේ බහුතරය ජනගහනය nevertheless vegetarians. එයා නිර්මාංශයි. And so little value did they place on animal food. ඒ කියන්නේ මිනිස්සු සත්ව ආහාර ගැන ඉතාමත් සුළු තැකීමක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඉතාමත් සුළුතරයක් තමයි සත්ව ආහාර ගන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට නමුත් අද අපිට ගන්නල් තියෙන්නේ එහෙම නෙවෙයි. දරුවෙක් ඉපදුනාද අම්මා කෙනෙක් ගැබ් ගත්තද කාපම් පුළුවන් තරම් සත්ව ආහාර පුළුවන් තරම් ප්‍රෝටීන් ගනින් ලේ වැඩෙන්න ඕන නම් මස් කන්න නේ කැල්සියම් ඕන නම් හාල්මස් කන්න. ඉතින් මෙහෙම සත්ව ආහාරම කන්න ගන්න රටක් තමයි දැන් තියෙන්නේ. නමුත් ඉතිහාසයේ අපිට බොහොම පැහැදිලි මේ සුද්ධමනේ අපේ රට ඉගැන්වුවේ මස් මාළු කන්න. හැබැයි ඒ අයම මේ මස් මාළු කන්න ඉගැන්වුවේ මෙන්න මේ වටපිටාවක. මොකද අපේ රටේ මිනිස්සු ශාකමය ආහාර ගන්න වටපිටාවක තමයි ඒ අය මේ රටේ අධ්‍යාත්මය මේ රටේ සෞඛ්‍ය විනාශ කරන්න මේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරේ. In the so little value did they place on animal food that according to the accounts furnished in Edrisi by the Arabian seamen returning to Ceylon, the may highlight karane mame the mass of the population were nevertheless vegetarians and so little value did they place on animal food. ඒ වගේ මම තව එකක් highlight කරනවා. දැන් මේක example එකකින් විස්තර කරනවා. The Arabian seamen returning from Ceylon කියනවලු කියපු කතාවක්. මොකද්ද මේ කතාව? A sheep sufficient to regale an assembly was to be bought there for half a drechem. ඒ කියන්නේ මේ කියන්නේ දැන් Arabian seamen කෙනෙක් කියලා තියෙනවලු අපේ රටට බැටළු රංචුවක් දැන් සත්තු විකුණන වෙළඳාම වල තියෙනවනේ. කියන්නේ අපේ රටේ බැටළු රංචුවක් විකුණන්න බැහැලු අඩමස්සකටවත්. ඒ කියන්නේ බැටළු රංචුවක් කියන්නේ අරාබි රටක හෝ එහෙම නැත්නම් යුරෝපීය රටක ඉතා විශාල මුදලක් වැය කරලා ගන්න ඕන දෙයක් තමයි බැටළු රංචුවක් කියන්නේ. මොකද ඒ බැටළු මස් ඉතාමත් රසයි, ඉතාමත් ගුණයි කියලා තමයි යුරෝපීය ඉතිහාසය සඳහන් වෙන්නේ, අරාබි ඉතිහාසය. ඉතින් ඒකින්ද මේ බැටළුව විකුණනව නම් අපේ රටේ නම් කිසිම තේරුමක් නැහැ බැටළු වෙළඳාම කළා. මොකද බැටළු රංචුවම අඩමස්සකටවත් අපේ රටේ දෙන්න බෑ කියලා කියන්නේ. half a drechem කියන්නේ අඩමස්සකේ. එතකොට අපි මෙන්න මේ ඉතිහාසම කරුණ මම හිතන්නේ අපි විශේෂයෙන්ම දැනගන්න ඕන අපේ රටේ ඉතිහාසයේ ශාකමය ආහාර සංස්කෘතියක් තිබුණා කියලා. ඒ වගේම මේ ශාකමය ආහාර සංස්කෘතියත් එක්ක තවත් බැඳිච්ච දෙයක් තමයි මේ බීටල් චූවිං කියන්නේ බුලත් කෑම. නමුත් අද බුලත් කෑමත් මොකපිලිකා ඇති වෙනවා කියලා ඉතා විශාල වශයෙන් කතා බහට ලක් වෙන දෙයක්. විවේචනයට ලක් වෙන දෙයක්. නමුත් ඇත්තටම මේ ඉතිහාසයේ මේ vegetarian සංස්කෘතියත් එක්ක නැත්නම් මේ plant based කියන vegetable food එක බැඳිච්ච දෙයක් කියනවා මේ බුලත් කෑම. එතකොට බුලත් අද ඇයි බුලත් වලින් අද පිළිකා හැදෙනවා නම් දුම්කල කනකොට පිළිකා හැදෙනවා නම් ඇයි පිළිකා හැදෙන්නේ කියලා අපි බලන්න ඕන. මගේ නම් අනුදැනුම හැටියට මේවට දාන වසවිසින්ද මේ දුම්කල නිෂ්පාදනය කිරීම විදාන වසවිස වෙන්න පුළුවන් මොනවා හරි හේතුවක්. නමුත් ඉතිහාසයේ අපේ රටේ අර මොකටද බදෙකට කියන්නේ අර පූජා වට්ටියට තියන්න අපි මේ දහත් වට්ටියට තියන්න අපි ගන්න දෙයක් බුලත්. ඒකින්ද බුලත් ඉතිහාසයේ අපේ රටේ හැම මිනිස්සෙක්ම කාලා තියෙනවා. හැබැයි ඉතිහාසයේ මොක පිළිකා තිබුණේ නැහැ. නමුත් අද එහෙම වෙන්නේ ඇයිද කියන එක අපි බලනවා. ඉතින් කොහොම වුණත් අපිට මෙන්න මේ ඓතිහාසික කාරණා අපේ දරුවන්ට කියලා දෙන්න කියලා විශේෂ ඉල්ලීමක් නැවත කරන්නේ. ඒක හේතුව තමයි අපේ රටේ මේ තියෙන වැරදි සෞඛ්‍ය පණිවිඩ නිසා අද අපේ රටේ මිනිස්සු හෘදයාබාධ පිළිකා ඇතුළු සියලුම දේ වළඳ ගන්න පටන් ගන්න තියෙනවා.
මොකද යුරෝපීය ඉතිහාසයේ යුරෝපීය සංස්කෘතිය තුළ අදටත් මිනිස්සු මරණ දෙවනි හේතුව තමයි පිළිකා. නමුත් අපේ රටේ තාම පිළිකා තියෙන 4-5 වෙනි හේතු විදියට. එතකොට යුරෝපීයන් තුළ මරණ අයගේ 27%ක් මැරෙන්නේ පිළිකාවලින්. අපේ රටේ තාම 9% පිළිකාවලින් මැරෙන්නේ. එහෙනම් අපි මේ සත්ව ආහාර සංස්කෘතියට ඇවිල්ලා පිළිකාවලින් මැරෙනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න අපේ දරුවෝ මේ මාර්ගයට ගන්න ඕන. ඒ වගේම තව පොඩි කාරණයක් මම කියන්නම්. මම කියලා ડોક્ટર සුජීවට මම නැවත දෙනවා මේ ඓතිහාසික කරුණු ඉතාමත් වැදගත්. ක්‍රිස්තු පූර්ව 5000 කියන ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5000 කියන්නේ මීට අවුරුදු 7020කට එහා. ඒ කියන්නේ මීට අවුරුදු 7020කට එහා අපේ අපර මේ ආසියානු ඉතිහාසය තුළ තිබිච්ච සුවිශේෂ දැනුමක් තියෙනවා. මිනිස්සු පෝෂණය ගැන කතා කරනකොට අධ්‍යාත්මය ගැන කතා කරා. ඒතර මිනිස්සු ඒ කාලේ මේ ක්‍රිස්තු පූර්ව 5000 වෙනකොට ආයුර්වේදය බිහි වෙන්නත් කලින් අපි දන්නවා තිබුණ යුගයක් උපනිෂද් යුගය කියලා. ක්‍රිස්තු පූර්ව 5000 දී තිබුණේ උපනිෂද් පඬිවරු. ඒ කියන්නේ උපනිෂද් කියන මේ ආයුර්වේදයේ මූලාරම්භය පවතින යුගය මේක. එතකොට බටහිර විද්‍යාව බිහි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 400 දී. එතකොට ඊට වඩා ඉතා විශාල ඈත කාලයකට කලින් මම හිතන්නේ අවුරුදු 4000කටත් එහා මේ උපනිෂද් යුගයේ තිබුණා අධ්‍යාත්මික වර්ගීකරණයක් ආහාරයට. ඒ කියන්නේ මිනිස්සෙක් කායිකව සූපත් වෙන විතරක් නෙවෙයි අධ්‍යාත්මිකවත් සූපත් වෙන්න නම් මෙන්න මේ ආහාර තමයි කන්න ඕන කියලා ඒ කාලේ තිබුණා මේ ක්‍රිස්තු පූර්ව 5000 යුගයේ සඳහන් කළ තිබුණා බෙදලා තිබුණ ආහාර මේවා කෑවොත් ඉක්මනට මැරිලා එහෙම නැත්නම් අධ්‍යාත්මයක් නැති වෙලා ශරීර ශක්තියක් නැති වෙලා නිරෝගී බවත් පිරිහිලා ඉක්මනට මැරෙනවා. මෙන්න මේ ආහාර කෑවොත් නිරෝගී බවත් රැකෙනවා අධ්‍යාත්මයත් රැකෙනවා. එතකොට මේකට කියන ස්පිරිචුවල් ක්ලාසිෆිකේෂන් කියලා සමහර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඇත්තට මේවා යුරෝපීය ග්‍රන්ථවලත් දැන් සඳහන් කරලා තියෙනවා. මොකද යුරෝපියන් තමන්ගේ ශිෂ්ටාචාරය බිහි වෙන්න ඈත කාලයකට කලින් තමයි මේවා බිහි වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි ආහාර වර්ග දෙකක් සාත්ව සහ තමස් කියලා ආහාර වර්ග දෙකක් හඳුන්වලා තියෙනවා. මේ තියෙන ලිටරචර් වල තියෙන ඒවා. ඒ කියන්නේ තියෙන මේ ග්‍රන්ථවල තියෙන දේවල්. ඒතර මිනිස්යාට සුදුසුම ආහාරයේ විදිහට නම් කරලා තියෙන්නේ මේ ශාරීරික මානසික ආධ්‍යාත්මික සුවය ගැන අවුරුදු 100ක් 150ක් දක්වා වැඩි වෙන නිරෝගී සම්පත්තිය කියන දේ ආහාරය තමයි මේ සාත්ව ආහාර කියන එක. තමයි මිනිස්යාට සුදුසුම ආහාරය විදිහට කියලා තියෙන්නේ. මොනවද ඒ ආහාර? අලුත් පළතුරු හා යුෂ වර්ග, එළවලු, පැලවීමේ ශක්තිය ඇති පූර්ණ ධාන්‍ය. ඇට වර්ග, අල වර්ග, පැණි, එලකිරි, මුදවාපු කිරි, ඖෂධීය පාන වර්ග. ඒතකොට සම්පූර්ණ බැලුවොත් මේක මොකද්ද? ශාකමය ආහාරයක්. ශාකමය ආහාරයක්. එතකොට මෙතනින් මේ ශාකමය ආහාර ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා අපි කවුරුත් දන්නවා. නමුත් මෙතන තියෙන පැලවීමේ ශක්තිය ඇති පූර්ණ ධාන්‍ය කියන්නේ මොනවද? ඉතාමත් වැදගත් කාරණා. ඒතකොට අද අපි කන ආහාරවල පැලවීමේ ශක්තියක් තියෙනවද? අපි අද කන ධාන්‍යවල, අපි අද කන හාල්වල, අපි අද මේ සහල් කනවා නම් අපි හිතමු කීරිසම්බ කනවා කියලා. ඒ කීරිසම්බ වලට පැලවීමේ ශක්තියක් තියෙනවද? ඉතාමත් අඩුයි පැලවීමේ ශක්තිය. තවත් ඒ වගේම පරම්පරාවක් ඒ ගහට ඇති කරන්න බෑ. මොකද ඒවයි පැලවීමේ ශක්තිය පිරිහිලා තියෙන්නේ අර දෙමුහුම් කරණය, එහෙම නැත්නම් වැඩි දියුණු කිරීම, එහෙම නැත්නම් ජාන වෙනස් කිරීම කියන ලක්ෂණ හරහා දෙමුහුම් කරණය හරහා ඒ ඇටවල තියෙන පැලවීමේ ශක්තිය අඩු කරලා තියෙනවා. මේකට කියනවා මේ ටර්මිනේටර් සීඩ්ස් කියලා මේවට හඳුන්වනවා. ඒ කියන්නේ ඒවයි ෆර්ටිලිටි එක, ඒ කියන්නේ ප්‍රජනක ශක්තිය, පැලවීමේ ශක්තිය ටර්මිනේට් කරලා නවත්තලා තියෙන්නේ. මොකද ඒකෙන් ඒ බීජ වලින් ඒ වගේම තවත් දෙයක් ඇති කරන්න බෑ. දැන් අපි හිතමු හයිබ්‍රිඩ් බීජකින් වී ගහක් පැලවෙනවා. ඒ වී ගහේ තියෙන කරලේ වී ඇටයකින් ඒ වගේම ගහක් ඇති කරන්න බෑ. ඒ කියන්නේ පැලවීමේ ශක්තිය අඩු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඉතිහාසය අපි කියනවා පැලවීමේ ශක්තිය ඇති පූර්ණ ධාන්‍ය වලින් තමයි නිරෝගී වෙන්නේ. ඒකින්ම දැන් කන ආහාර වලින් අපි නිරෝගී වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මුදවාපු කිරි. දැන් නම් මුදවාපු කිරි වල දාන වසවිසින්දා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මේ හැම දෙයක්ම අපි හරියටම හිස මුද්‍රෙන් පිළිගන්න අවශ්‍ය නැහැ. මොකද ඉස්සර තියෙන මුදවාපු කිරි ගැන තමයි මේ කියන්නේ. ඒ වගේම එලකිරි ගැනත් දැන් ලොකු කතා බහකට ලක් වෙනවා. මම හිතන්නේ අපිට අවශ්‍ය දේ ගත්තොත් මෙන්න මේ පැලවීමේ ශක්තිය තියෙන පූර්ණ ධාන්‍ය කියන එක ඉතාල වැදගත්. එතකොට පාරම්පරික නිවැරදි පාරම්පරික ධාන්‍ය වලට තමයි පැලවීමේ ශක්තිය තියෙන්නේ.
අනිත් ධාන්‍ය වලට හයිබ්‍රිඩ් හෝ දෙමුහුම් එහෙම නැත්නම් ජාන වෙනස් කරපු වැඩි දියුණු කරපු බීජ වර්ග වලට පැලීමේ ශක්තිය ඉතා අඩුයි. ඒ වගේම ඒ වගේ પરම්පරාවක් තව ඒ බීජෙන් හටගන්නේ නැහැ. ඉතින් ඒවයින් කනේවා හොඳ නැහැ කියලා ක්‍රිස්තුපූර්ව 5000 දී මේ ලෝකෙට ප්‍රකාශ කරලා තියෙනවා. උපනිෂද් යුගයේ හිටපු ඒ ඊර්ෂ්‍යවරු ඇතුළු ඒ පඬිවරු. ඒ වගේම මනුෂ්‍යයාට නුසුදුසුම ආහාර ඒගොල්ලෝ තමස් විදියට නම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ තරහ මානසික ආතතිය සාපරාධී මානසිකත්වයක් ඇති කරන අධ්‍යාත්මික පරිහානිය ඇති කරන ආහාරයක්. මේ එබැවින් කියලා ඉතුරු කැලේ නැගිලා තියෙන මෙතනින් තියෙන්නේ එබැවින් ඒගොල්ලන්ගේ ජීවිතය ආයුෂත් ඉතා කෙටි වෙනවා කියලා තමයි තියෙන්නේ. හොඳට මෙතන මොකරි ප්‍රශ්නයක් හින්දා ස්ලයිඩ් එකේ ප්‍රශ්නයක් හින්දා ඒක නැති වෙලා තරහ මානසික ආතතිය. ඒ කියන්නේ අධ්‍යාත්මයත් පිරිනනවා ආයුෂයත් පිරිනනවා නිරෝගීකමත් පිරිනනවා. මොනවද ඒ වගේ ආහාර? මේද අධික බදින ලද ටින් කරන ලද බේක්ඩ් අධික ශීත කරන ලද ෆ්‍රෝසන් කෘත්‍රිමව සකස් කරන ලද ආටිෆිෂියලි ප්‍රොසෙස්ඩ් ජංක් ෆුඩ් සීනි ලුණු මිරිස් අධික ආහාර හා සියලුම මස් වර්ග all meats විශේෂයෙන්ම මස් පිරිත ඇති කරන සතුන්ගේ මස්. එතකොට මේ සියලු මස් වර්ග කිව්වම අපි දැනගන්න ඕන මස් කියන එක මේ තමස් ගණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යයාට නුසුසුම ආහාර ගණයට අයිති වෙන්නේ එක් ක්‍රිස්තුපූර්ව 5000 දී ඒ පඬිවරු ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ ඉතිහාසෙම මේ ආසියානු කරේ තිබුණේ මේ ශාකමය ආහාර සංස්කෘතිය. ඒ පිළිබඳව අද සුද්ධෝ මේ යුරෝපීය සංග්‍රහවල මේ දැනුම් සම්භාරය අද විද්‍යාත්මක සංග්‍රහවලත් පළ කරලා තියෙනවා. එතකොට මේ මහා අනාරණී උපනිෂද් කියන ග්‍රන්ථයේ ඇසුරෙන් ගත්ත විස්තරයක්. එතකොට අපි මේ ඓතිහාසික දැනුමේ මෙන්න මේ වගේ කෑලි ටිකක් අපි දැනගන්න වෙනවා. අපේ දරුවන්ට උගන්වන්න වෙනවා. අපේ ඉතිහාසය අපි ශාකමය ආහාරක අනුභව කරපු බවට සාක්ෂි. එහෙනම් මේ ටික තමයි ඓතිහාසික කාරණා. මම සුජීවට බාර දෙනවා. එතුමියගේ කරුණු කාරණා ටික ගැන හරපුවාම සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි නැවත හමු වෙමු. අපි තවදුරටත් දැන් තවදුරටත් අපේ දැනුම ව්‍යාප්ත කරගන්න තමයි අපි මේ ටික කතා කරේ. මොකද මේවා අපිට පාසලෙන් ඉගන්නලා නැහැ. විශ්වවිද්‍යාලවලට ගියාට ඒ විශ්වවිද්‍යාලවල මූලික උපාධි දැන් ඔය මේ කතා කරපු ටික මට ආහාර පිළිබඳ පශ්චාත්තුපාධි දෙකක් හදාරුවත් මේ දැනුම මට හම්බුන්නේ නැහැ. මම හෙළසුවේට ආවට පස්සේ තමයි ප්‍රියන්ත සේනානායක මහත්මිය ડોક્ટર පාටකොට ડોક્ટર දහනායකගෙන් තමයි මම මේ ටික ගත්තේ. ඊළඟට මම ප්‍රායෝගිකව මේක අත්හදා බැලුවා. මොකද මම පෝෂණ සායනයක් කරන හින්දා රෝහලේ. එතෙන්දී මම දැකපු එක තමයි නිර්මාංශනම් හරි ඉක්මනට හෙළසුවේ කැඳත් එක්ක නිරෝගී බව එනවා. දැන් අපි කියමු අක්මාවේ එන්සයිම් වැඩි වුණාම ඒක භයානකයිනේ. ඕනෙම වෙලාවක අපි ෆැටි ලිවර් කියන එක ඕනෙම වෙලාවක බොනවන රෝග හදනවා. ඒ වගේම බෝවන රෝග වලට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය අඩු කරනවා. ඉතින් හෘදයාබාධකින් මැරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ රෝගී තත්ත්වය හරි ඉක්මනට නිවැරදි කරගන්න පුළුවන් වෙනවා හෙළසේ කැඳ හෙළසේ අධික පානයක නිර්මාංශ වෙනවා. දැන් ගොඩාක් පරීක්ෂණ වාර්තා ලෝකේ තියෙනවා. දැන් මේ වසවිසෙන් තොරව ආහාර නිෂ්පාදනය කරනකොට පෝෂක ගුණය වැඩි කියලා තියෙන රිසර්ච් පේපර්ස් කීපයක්. මොකද සමහර අය කැමති. දැන් අපි උනත් මුලින්ම මේක අහන්න විද්‍යාත්මක ඔප්පු වෙලාද කියලා. අද අපි විද්‍යාවෙන් තමයි හැම දෙයක්ම තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි එතනින් විද්‍යාවට එහා ගිය දැනුමක් අපේ තිබිලා තියෙනවා. ඒක තමයි අපි ඉතිහාස පොත් ඇසුරේ. ඒ කියන්නේ බටහිර ජාතීන් ලියුව පොත්වලම තියෙන දේ කතා කරේ. දැන් තවත් එකතු කරනවා නම් රෝමේ ඉන්න සෝල්දාදුව ගැන තියෙන පරීක්ෂණ වාර්තාවක්. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රෝම සෙබළුන් 98%ක්ම වෙජිටේරියන් ඩයට් එකේ තියලා තියෙනවා. මොකද වෙජිටේරියන් ඩයට් එක දුන්නාම ඒගොල්ලෝ හරිම මානසිකව ශක්තිමත්. ඒගොල්ලන්ට ඒ හඳුර රැක ගන්න අවශ්‍ය මානසිකත්වය තියෙනවා, ශාරීරික නිරෝගී බව තියෙනවා. එහෙනම් වෙජිටේරියන් ඩයට් එකක් තමයි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. දැන් ඒකම රෝමේ එතකොට ඒ කඳහුර රැකවරණයට තමයි ඒක කරලා තියෙන්නේ. දැන් තවත් රෝම සොල්දාදුව පිරිසක් හදලා තියෙනවා ඒ කඳහුරේ ඉඳන් ගිහිල්ලා පහර දෙන්න. එළියට ගිහිල්ලා පහර දෙන්න. එතකොට ඒගොල්ලන්ට ඕනේ දැන් ඒ ක්‍රියාකාරීත්වය ගන්න දීලා තියෙන සත්ව ආහාර. ඒ කියන්නේ දැන් ගිහිල්ලා මරන්නේ තමුන් එක තරහක්වත් නැති මිනිස්සෙක්නේ.
ඒ මානසිකත්වය ගන්න තමා සත්ව ආහාර දීලා තියෙන්නේ. නැත්තම් කඳවුර ගැන ආරක්ෂා කරන්න ඕනේ ඒ නිර්භීතකම නිරෝගීකම ශරීර ශක්තිය ලබා දෙන්න දීලා තියෙන වෙජිටේරියන් ඩයට් එක. ඒ පේපර් වල මේවා පැහැදිලිව සඳහන් වෙනවා. අද අපේ අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේවත් අපි මේ රිසර්ච් බේස් කරගෙන ඉගෙන ගන්න. අපි කොහේ හරි ටෙක්ස්ට් බුක් එකක් පාඩම් කරනවා. ඒක තමයි මම දකින්නේ ලොකුම ප්‍රශ්න විදියට. මොකද අපි පෝෂණ වෛද්‍යවරු විදියට ඉගෙන ගත්තත් අපිට මෙහෙම පෝෂණය පිළිබඳ දැනුමක් හම්බුන්නේ නැහැ. ඉතින් අපිට පෝෂණ වෛද්‍යවරු විදියට එහෙම හම්බුන්නේ නැත්නම් අනිත් වෛද්‍යවරුන්ටත් නැහැනේ. ඒ හින්දා තමයි වෛද්‍යවරු හරහා මේක සමාජගත වෙන්නේ නැත්තේ. නැත්නම් වෛද්‍යවරුන්ට මේ දැනුම ආවනම් ඒක වෛද්‍යවරු එන රෝගියාට කියන්නේ මේක සමාජගත වෙනවා. අද ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ වැරදි දේ සමාජගත වෙන්නේ මේ දැනුමේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒ හින්දා තමයි අපි වැඩසටහන් කීපයක්ම කරේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට උත්තර දෙන්න පුළුවන්. අපි මේ නිර්මාංශ ආහාරයේද මාංශාහාරයේද කියන එක අවුරුදු කීපයක් අධ්‍යයනය කරපු තොරතුරු තමයි දැන් මේ කතා කරේ. අපි අහගත්ත අයගේ ප්‍රතිචාර දැනගන්නත් කැමතියි. ඕගොල්ලන්ටත් අත්දැකීම් ඇති. අපිත් එක්ක ෂෙයා කරගන්න. මේකේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. අපි ඒවා සාකච්ඡා කරමු. වස විස නැති ස්වභාවික කැඳ වීදුරු හා බත් පැකට් සෑදිය හැක. ඒ සඳහා උපදෙස් සහ සහයෝගය අවශ්‍යයි. අපි මේ නිසල් නාරත්න මහත්මයාගේ නම්බරේ එවන්නම්. එතකොට එතුමත් එක්ක කතා කරන්න. ඒක ඇත්තටම ඒක රට ජාතියෙන් කරන්න පුළුවන් ලොකු සේවයක්. මොකද අද කන්න අවශ්‍යයි ඉන්න වස විස නැතුව කැඳ එකක් බොන්න බත් එකක් කන්න ඒකට අවශ්‍ය පසුබිම නැහැ. ඉතින් ඔබතුමා කරන කාර්ය අපි ගොඩක් අගය කරනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා කෘත්‍රිම පරාගණය මගින් ගෙඩිවල පෝෂණය අඩුවීමක් වෙනවා. ඔව් වෛද්‍ය බඩුගොඩ මහත්මයා මේක පැහැදිලි කරා. මේ මොකද ස්වභාවිකව පරාගණය වෙනකොට කෘමීන් අර පුෂ්පයේ ඇවිදිනකොට තමා ඒ ශාකය මේ උත්තේජනය වෙන්නේ. ඒ ශාකය උත්තේජනය වෙනකොට තමයි ඒකෙන් හැදෙන ගෙඩියේ පෝෂණය වැඩි වෙන්නේ. ඒක අත විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා. එතකොට කෘමීන් හරහා පරාගණය නොවෙනකොට අර කෘමියා මගින් සිද්ධ කරපු ශාකයේ උත්තේජනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා පන්තු සහ සුත්‍ර පෝෂක අඩුයි කියන එක විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ වස විස නැතුව වගා කරමු. දැන් අපේ තාක්ෂණයක් තියෙනවා. ඒක එතෙන්දී එකතු කරන්නේ ඇත්තටම සුද්ධජීවී ද්‍රාවණ. ඒ ද්‍රාවණ ටික දාපුවම පාංශු ජීවීන් ටික හැදෙනවා. ඒ ද්‍රාවණම තමයි අපි ශාකයයි පොළොවයි දෙකම තෙමෙන්න පාවිච්චි කරන්නේ. කියන්නේ උදාහරණයක් ඇටියට බෝතල් 5ක් හදලා තියෙනවා 1 2 3 4 5 කියලා. අපි ගොවිතැනේදී මල් එනකන් 1යි 3යි 5යි කියන බෝතල් වලින් මේ සෑන්ඩි දෙක ගන්න. ඒ කියන්නේ මිලිලිටර් 20ක්. ඔව්නේ 20 ගානේ අපි එකතු කරනවා වතුර ලීටර් 20කට. කලවම් කරලා ගහයි බිමයි තෙමෙන්න දානවා. මල් පිපෙනකම් මල් පිපුණාට පස්සේ ඒ බෝතල් ගත්තොත් 2 4 5 කියන බෝතල් වලින් මේ සෑන්ඩි දෙක ගානේ වතුර ලීටර් 20කට දාලා කලවම් කරලා ආයේ ගහයි මල් බිමයි තෙමෙන්න ගහනවා. ඒකෙන් කෘමි හානියක් වෙන්නේ නැහැ ශාකයට. පසෙන් ඕනේ පෝෂණයක් හම්බ වෙනවා. ඒක තමයි අපේ නිල හෙළ නිලෝදක මහරහා මේ ගොවිතැනට ලැබුණු තාක්ෂණය. මේ ගැන විස්තර දැනගන්න පුළුවන් හෙළසුවේට කතා කරලා අපි හෙළසුවේ නම්බර එක දෙන්නම් කලිනුත් දීලා තියෙනවා. කිරිපණු රෝගය ඇත්තටම තියෙන්නේ යාගේ දැන් ආහාර මාර්ගයේ පණුව ඉන්නවා. දැන් අපි පණුව මැරෙන්න කියලා බේත් ගත්තට මේ ආහාර මාර්ගයේ සුදු ජීවීන් සහ පණුව ඉන්නවා. ඒක අනවශ්‍ය විදිහට වර්ධනය වීම තමයි හොඳ නැත්තේ. එතෙන්දී හෙළසේ කැඳ එකත් හෙළසේ අත්තික පානයත් ගන්න ඊට අමතරව නම්බර එක දෙන්නම්. ඒකට අඩු වුණ නැත්නම් කතා කරන්න.
ඊළඟට අහලා තියෙනවා which forage pack is suitable for reducing cholesterol. දැන් මේ ඕනෙම ලෙඩක් ඒ කියන්නේ නොවන ලෙඩ සහ බෝවන ලෙඩ ගත්තත් අපි මේ කැඳ වර්ග පහම භාවිතා කරනවා. මොකද ඒ කියන්නේ එක රෝගයක් විතරක් නෙමෙයි එක පැත්තකින් පුද්ගලයෙක් ගත්තාම තියෙන යාගේ ගොඩක් හෝමෝන වෙනස් වෙලා තියෙනවා. මෙයා දවස් 20ක් ආපු හින්දා ඒ හින්දා ඒ සියලුම හෝමෝන වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය කරන්නත් අවශ්‍ය පෝෂණය දෙන්නත් මේ කැඳ වර්ග ඒ වගේම මේකේ ලොකු විවිධත්වයක් තියෙනවා. ශාක වලින් විවිධ වූ ශාක රසායන හම්බ වෙනවා. මේ හින්දා කැඳ වර්ග පහම භාවිතා කරන්න වෙනවා. එක දවසකට එකක් හදාගෙන මාරුවෙන් මාරුවට කැඳ වර්ග පහ භාවිතා කරන්න. කොලෙස්ටරෝල් අඩු කරන්න ඒ කියලා තියෙන විදිහටම මිටිකිරි අවශ්‍යයි. මිටිකිරි අඩුවෙන් දැම්මට කොලෙස්ටරෝල් අඩු වෙන්නේ නැහැ. පැහැදිලිව නැවත නැවත කියන්නේ. විස්තර පත්‍රිකාවේ තියෙන විදිහටම මිටිකිරි, දියකිරි සහ එළවලු දාලා කැඳේක හදාගන්න. ඒ වගේම කැඳේක බ්ලෙන්ඩර් කරන්න යන්න එපා. එතකොටත් පෝෂණය අඩු වෙනවා. අවශ්‍ය නම් කැඳේක නෑබිලිය මත ගා ගන්න පුළුවන්. කොලෙස්ටරෝල් නහරවල තැම්පත් වෙලා තියෙන කොලෙස්ටරෝල් ඉඳන් මේ කැඳේකත් එක්ක දිය වෙලා මුත්‍ර හරහා යනවා. ඒ හින්දා අපිට පුළුවන් මාසෙන් මාසෙට කොලෙස්ටරෝල් බලන්න. කැඳ මාසයක් දීලා කොලෙස්ටරෝල් බලලා කතා කරන්න. එතනින් පස්සේ අපි මොකද කරන්න කියලා සාකච්ඡා කරමු. මොකද අධික ලෙස නහරවල කොලෙස්ටරෝල් තැම්පත් වෙලා තියෙනවා නම් ඉස්සෙල්ලාම කොලෙස්ටරෝල් දැන් අධික ලෙස තැම්පත් වෙච්ච කොලෙස්ටරෝල් ටික ලේ වලට නිදාස් වෙලා එනවා. එතකොට අපි ලේ බලන හින්දා එයාගේ ලේ වල කොලෙස්ටරෝල් වැඩි වීමක් තියෙනවා. එතකොට නහරවල තැම්පත් වීමයි භයානක. ඒ හින්දා හෘද රෝගයක් හෝ අංශභාග තත්යකට යන්නේ. එතකොට ඉස්සෙල්ලාම කැඳකින් කරන්නේ ඒ තැම්පත් වෙච්ච කොලෙස්ටරෝල් ටික දිය කරනවා. දිය කරලා ලේ රුධිර වාහිනිය වලට අරන් වකුගඩු හරහා ඉවත් කරනවා ශරීරයෙන්. එහෙමයි නිල වෙදකමේ මේ කැඳේක හදලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අධික ලෙස කොලෙස්ටරෝල් තැම්පත් වෙච්ච අය ඉන්නවා නම් රුධිර නාళවල ඉස්සෙල්ලාම ඒ කොලෙස්ටරෝල් ටික දිය වෙලා ලේ වලට එනවා. එතකොට කොලෙස්ටරෝල් වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. සමහර වෙලාවට මාසයක් දෙකක් තුනක් ගත වෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමට එන්න. එහෙනම් මාසෙකින් කොලෙස්ටරෝල් බලලා කෝල් එකක් දෙන්න රිපෝට් එක ගැන කියලා. සීනහාර දෙන්නට පිළිකා වාතන උඩටම වාතන. සීනි ආහාරයට ගැනීම මගින් පිළිකා වර්ධනය වේගවත් වන බව ඇත්තද කියලා අහනම් සාමාන්‍ය බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන දෙයක් තමයි මම දන්න විදිහට පිළිකා තියෙන සීනි ආහාර අඩු කරන්න කියන එක. නමුත් අපි මම හෙළවෙදකමේ තියෙන අත්දැකීම් අනුව පිළිකාව වර්ධනය වේග වැඩි වෙන ප්‍රධාන හේතුවක් තමයි අපේ ප්‍රතිශක්තිකරණය අඩු වීම. ප්‍රතිශක්තිකරණය මගින් තමයි පිළිකාවක් වර්ධනය වේගය අඩු කරලා සුවේන පත්‍ර හරවන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රතිශක්තිකරණ වර්ධනයත් එක්ක. ප්‍රතිශක්තිකරණ වර්ධනය තමයි මෙතනදී වැදගත් වෙන කාරණය. ඒකට ඊට අමතරව පිළිකා ශෛලයක් වර්ධනය මම හිතන්නේ යම් කිසි දෙයක් දැනගෙන නිසා වෙන්නේ නැති හිම උපදෙස් දෙන සීනි ආහාරයට ගැනීම වේගවත් කරනවා කියන නමුත් අපි එතනදී මේ කාරණය සලකන්නේ නැහැ. මොකද අපි කෙලින්ම කරන්නේ ඇඟේ වසවිස අයින් කළා. ඒකට අවශ්‍ය ආහාරය දීලා අපි වෙදකමෙන් නිල බෙහෙත් බෙදලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන එක තමයි කරන්නේ. ඒතර ඒක හරහා කොහොමත් සීනි ආහාරට ගත්තත් ලෙඩෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය හරහා පිළිකාව හොඳ වෙන පැත්තට අපිට ගන්න පුළුවන්. ඒ නිසා අපි සීනි ආහාර ගැනීම අඩු කරන්න කියන එක අපි නිල වෙදකමේදී උපදෙස් දෙන කාරණයක් නෙමෙයි. මොකද මේ වෙදකමත් එක්ක සීනි ආහාර ගත්තත් නැතත් ගැටලුවක් නැහැ. ගත්තත් ගැටලුවක් නැහැ. මොකද ප්‍රතිශක්තිකරණ පද්ධතිය හදාගන්න එකත් එක්ක පිළිකාවේ පැතිරීම පාලනය කරන්න සහ හොඳ පැත්තට ගන්න ඒ වගේම පෝෂණය ලෙඩාගේ ඇති කරන මේ කාරණා ටික අපි සිද්ධ කරනවා. ආහාරය නිවැරදි ආහාරය හා මේ හෙළ නිල වෙදකම හරහා. ඒ වගේම සීනි පාලනයට අවශ්‍ය හෝමෝන සමතුලිතතාවකුත් හෙළ නිල වෙදකම හරහා ලැබෙනවා. එහෙනම් අතන දියවැඩිය රෝගියෙක්ගෙත් අපිට ඒක ලොකු ගැටලුවක් නැහැ හෙළ නිල වෙදකම කරනකොට. සීනි වෙනුවට අකුරු හොඳ ආදේශකයක්ද කියලා අහනවා. සීනි වල ඇත්තටම සුක්‍රෝස් කියන එක අපිට ඖෂධීය ගුණයක් නොලැබෙන එකක් වුණාට සීනි වල ඇත්තටම ලොකුම ගැටලුව තියෙන සීනි හදන්න ගහන වසවිසව. සීනි වල අඩංගු ආසනික් ඇතුළු කෘෂි රසායන අඩංගු කොටස් ටික තමයි ඇඟට වැඩිපුර විස. නැත්නම් සුක්‍රෝස් කොටස නෙමෙයි. නමුත් සාමාන්‍ය සීනි හැටියට ගත්තොත් ෆ්‍රක්ටෝස් තමයි ඇඟට වැඩිපුර ගුණයි කියලා මම දන්න විදිහට නම් පිළිගන්නේ.
හකුරු කියන එක කිතුල් හකුරු නම් තමයි හොඳම ඖෂධය වෙන්නේ. නමුත් සීනි කලවම් වුණොත් ඒ ඖෂධ ගුණය නැති වෙනවා කියන්නේ මොකද? කිතුල් හකුරු කියන්නේ සක්‍රීය ආහාරයක්. කියන්නේ ශුද්ධ ජීවීන් තියෙන තන්තු ගොඩක් තියෙන ආහාරයක් තමයි කිතුල් පැණි සහ කිතුල් හකුරු කියන්නේ. ඒතර පිළිසිදු වෙන්න ඕන. ඒ වගේම රසායනික ද්‍රව්‍යයෙන් තොර වෙන්න ඕන. කිතුල් හකුරු එක ඖෂධයක් සහ පෝෂණීය ආහාරයක් වෙන කිතුල් හකුරු කිතුල් පැණි කියන්නේ ගොඩාක් ලෙඩ හොඳ ගන්න පුළුවන් ආහාරයක්. ඒ වගේම දියවැඩියා හොඳ කිරීම කොලෙස්ටරෝල් අඩු කරන්න පුළුවන්කමකුත් කිතුල් හකුරු වලට තියෙනවා. හැබැයි සීනි කලවම් නොකර හදපු හකුරු වෙන්න ඕන. සීනි කලවම් කරොත් ඒ ඖෂධීය ගුණය නැති වෙනවා. එතෙන්දී අපිට ගන්න පුළුවන් ගුණය කිතුල් හකුරු වලින් ගන්න බැරි වෙනවා. 2012 ඉඳන් තයිරොක්සින් ගන්නවා කියලා තියෙනවා. අපිට හෙළ නිල වෙදකමෙන් තයිරොක්සින් හෝමෝන් සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන්. ඒකට මාළඹේ හෙළ නිල වෙදකම කරන මධ්‍යස්ථානට එන්න වෙනවා. නිල වෙදකමත් එක්ක අපිට පුළුවන් තයිරොක්සින් හෝමෝන් සාමාන්‍ය කරගන්න. ඊළඟට මේ ඕගනික් එක්ස් පාවිච්චි කරන එක ඕගනික් බිත්තර පාවිච්චි කරන එක ඒ නරකද කියලා අහනවා. සියලුම මාංශමය ආහාරය නරකයි. මොකද අපි ගිය හති දෙකේම කතා කරා ශුද්ධ ජීවීන් වෙනස් වෙන හැටි, ඒක හරහා පෝෂණය වෙනස් වෙන හැටි, හෝමෝන ක්‍රියාකාරීත්වය හරහා සියලු රෝග හැදෙන්න තියෙන අවකාශය වැඩි වෙන හැටි. ඒ ඕගනික් එක්ස් කියලා විශේෂයක් නැහැ. මාංශමය ආහාර හැටියට සියලු දේ නරකයි. ඒ වගේම බිත්තර වල තියෙන තව එකක් තමයි නරක දෙයක් මේ යකඩ උරා ගන්න එක වළක්වනවා. බිත්තර වල තියෙන ප්‍රෝටීන් එක සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ පැය 4ක් තියෙනවා කියලා තමයි පෝෂණ පොත්වල සඳහන් වෙන්නේ. ඒ කාලය තුළ යකඩ උරා ගන්න එක වළක්වනවා. දැන් යකඩ උරතාව කියන්නේ බහුලවම එකක්. දැන් මේවා පොත්වල තිබුණාට සමාජගත වෙන්නේ. ඒකයි ආයෙත් එකතු කරේ. දැන් හිතන්නේ වසවිස නැතුව කිකිව හැදුවට කමක් නැහැ කියලා. ඒ කොහොම වුණත් සුද්ධ ජීවීන් වෙනස් වෙන එක ඒ වගේම මේ වගේ තියෙන මේද කොලෙස්ටරෝල් ප්‍රමාණය කොහොමද තියෙනවා ඊළඟ ට්‍රයිග්ලිසරයිඩ් මේ හැම එකක්ම ලෙඩ හදනවා කියන එක තමයි මේ විද්‍යාත්මකවත් පැහැදිලි කරලා තියෙනවා. මේක කිව්වද මේ ලුණු දෙහි ආහාරයට ගැනීම ආහාරයට සුදුසු කියලා අහනවා. දන්න තරම ලුණු දෙහි කියන්නේ ස්වාභාවිකව හදපු ලුණු දෙහි කියන්නේ අපි ඉතිහාසයේ ඉඳලා පාවිච්චි කරපු ආහාරයක්. ස්වාභාවික ක්‍රියාවලියක් කරා තමයි ඒක හැදෙන්නේ. ඒකේ ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒක කියන්නේ වසවිස නැතුව ලුණු දෙහි දෙහි ටික වහ නැතුව වගා කරපු ස්වාභාවික දෙහි නම් ඒකේ ශුද්ධ ජීවීන් ස්වාභාවිකව ඉන්නවා. ලුණු දෙහි කියන එක ස්වාභාවිකව හදන ආහාරයක්. ඒක සුදුසුයි. ආහාරයට අපි ඉතිහාසයේ ගත්ත දේවල් ටික දිහා බැලුවම අපිට සුදුසු ආහාර ගොඩක් තෝරගන්න පුළුවන්. දැන් නවීන තාක්ෂණයෙන් ආපු ආහාර ගොඩක් ඒවා නොසුදුසුයි. නමුත් ඉතිහාසයේ ඉඳලා අපේ මිනිස්සු පාවිච්චි කරපු ආහාර ස්වාභාවික ආහාර අපිට මේ වෙලාවේ නිරෝගී වෙන්න සුදුසුයි කියන එක තමයි පොදුවේ කියන්න ඕන කාරණේ. කෘත්‍රිම පරාගණය වලින් ගෙඩියල පෝෂණය අඩුවීමක් සිදු වෙනවා කියලා අහනවා. කෘත්‍රිම පරාගණය කියන්නේ මම හිතන්නේ පින්සලෙන් පරාගණය එහෙම එකක් වෙන්න නැති අහනවා ඇත්තේ. කෘමියා ඇවිල්ලා මලේ පරාගණය කරනකොට කෘමියාගේ සිද්ධ වෙන ශ්‍රාවයන් සහ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ඒ හරහා සිද්ධ වෙන ක්‍රියාවලියක් කරහා තමයි ගොඩාක් හෝමෝන ක්‍රියාවලිය වෙනස් වෙනවා කියලා කියන්නේ ගහක. ඒතර ඒක අපි පින්සලෙන් ගියාවට සිද්ධ වෙන්නේ නැහැ. ස්වාභාවික ක්‍රියාවලිය එන්න කෘමියාම ඇවිල්ලා පරාගණය කරනවා. එතකොට ඒ පෝෂණය එන්නේ නැහැ අපි කෘත්‍රිම පරාගණයක් සිද්ධ කරේ. සුළඟ මගින් හෝ වෙන යම් ආකාරයකින් කෘත්‍රිම පරාගණයක් සිද්ධ වුණා කියලා අනවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ගහක ශුද්ධ පෝෂක සහ තන්තු සැදීම නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන එකක් නැහැ. කෘත්‍රිම පරාගණය සිද්ධ කළොත් ස්වාභාවික කෘමීන් සිද්ධ කරන පරාගණය නොවි. ඒ නිසා යම්කිසි අඩුවක් පෝෂණ අඩුවක් වෙන්න පුළුවන් එහෙම ආහාරවල. අපිට හරිය තියෙන නතර කරන්න දැන් අපේ වෙලාව වෙලාව අවසන් නිසා අපි මෙතනින් අවසන් කරමු. මොන හරි ගැටලු තියෙනවා නම් අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරන්න. එහෙම නැත්නම් Facebook එකේ දාන්න පුළුවන්. එතකොට අපි ඒ අයට පිළිතුරු දෙන්නම්. අද පිළිතුරු ඉදිරිපත් නොකරපු කට්ටියට අපි පිළිතුරු දෙන්න බැරි වුණා සමහර අයට. එහෙම අය ඉන්නවනම් ඊමේල් එකට හෝ Facebook එකට දාන්න අපි එතකොට පසුව පිළිතුරු ඒකට දෙන්න. අපි එහෙම කරමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන සුවපත් තෙරුවන් සරණයි. අප ස්තුතිවන්ත වෙනවා හෙළසෝය වෛද්‍ය මණ්ඩලයේ නියෝජනය කරමින් අද දිනේ දේශනය පැවැත් වූ වෛද්‍ය සුජීවා මහත්මිය, ඒ වගේම වෛද්‍ය බඩගොඩ මහතා, ඒ වගේම වෛද්‍ය දහනායක මහතාටත්, ඒ වගේම හෙළසෝය නිර්මාතෘ යන්ත සේනානායක මැතිණියටත්, ඒ වගේම
winwinlk.com ආයතනය වෙනුවෙන් මෙම ලින්ක් එක අපිට ලබා දුන්න නයන තේරුවර මහතාට ඔබ සියලු දෙනාටමත් වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම නැවතත් මෙම ලින්ක් එක හරහාම ලබන සතියේ සුපුරුදු පරිදි සවස් 5ට සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා. තව බොහෝ පිරිසකට මේ දැනුවත් කරන්න කියලා අපි යෝජනා කරනවා. මේ ආදේපු ලින්ක් එක ෂෙයා කරලා. මොකද ඒ හරහා බොහෝ පිරිසක් නිරෝගී කිරීමට අපිට දායක වෙන්න පුළුවන්. අපි එහෙනම් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.